මාධ්‍යයන් පුෂ්ප ගණිත ගැටළු සම්මන්ත්‍රණ මාලාවේ අංක 1 මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 100කින් සම්බන්ධිතයි. අපි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර සාකච්ඡා පිළිතුරු සාකච්ඡා කිරීමටයි දැන් සූදානම් වන්නේ. පළවෙනි ප්‍රශ්නේ රටාව තේරුම්ගෙන ඉස්තනට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. අපි බලමු මේ රටාව හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අපි බලමු මෙන්න මේ 4 4න් වැඩි වෙනවා. එතකොට මෙතන 16 එනවා. එතකොට මේ 4යි මේ 4යි එකතු වුණාම උත්තරේ 8යි. ඒ විදිහට අපි දෙවෙනි එක බලමු. 6 වරක් 5 30යි. 6යි 5යි 11යි. 7 වරක් 3 21යි. 7යි 3යි 10යි. නම් මෙන්න මෙතෙන්ද 10 එන්නේ. එහෙනම් අපි දෙවෙනි උත්තරේ තමයි 10ට එන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නට යනවා. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ රටාව. ඒ රටාවෙන් මෙන්න මේ 6යි 3යි එකතු වුණාම 9යි. 5යි 4යි එකතු වුණාම 9යි. ඒ වගේ අපි බලමු මේකෙත් 7යි 2යි එකතු වුණාම 9යි. 8යි 1යි එකතු වුණාම 9යි. 9ට බිංදුව එකතු වුණාම 9යි. එහෙනම් 5 9 හැදෙන්න 9 5ක් වුණාම 4යි. එහෙනම් උත්තරේ 4යි තුන්වෙනි උත්තරේ. ඊළඟ අපි තුන්වෙනි ප්‍රශ්නට යනවා. තුන්වෙනි ප්‍රශ්නේ දෙයකට අපිට තියෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයකින් මෙන්න 20ක් තියෙන මැද. මොකද මෙන්න මේ අගට 20ක් වෙන්න ඕනේ, මේ පැත්තට 20ක් වෙන්න ඕනේ, මේ පැත්තට 20ක් වෙන්න ඕනේ. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට තුන් පැත්තටම 20 වෙන්න ඕනේ. එහෙනම් බලමු 7යි 5යි 12යි, 12යි 2යි 14යි, 14යි 6යි 20. 5යි 3යි 8යි, 8යි 8යි 16යි, 16යි 4යි 20. එහෙනම් ඒට හා B සඳහා ගැලපෙන සංඛ්‍යා පිළිවෙලින් තමයි 6යි 4යි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි හතරවෙනි ගානට යමු. මේකත් අර කලින් වගේ මේ කොටු හතරම එකතු කරලා මෙතන උත්තරය ඇවිල්ලා තියෙනවා. අපි බලමු එහෙම තියෙන්නේ කියලා. 6යි 2යි 8යි, 8යි 8යි 16යි 17යි. මේ 17 දෙල තියෙන්නේ මෙන්න මේ කොටු හතරම එකතුව. දෙවෙනි එකට බලමු අපි එහෙම දෙන්නේ කියලා. 3යි 9යි 12යි. 12යි 8යි 21යි 21යි. දෙවෙනි රටාවත් ඒ දෙකයි එන්නේ. නේද? 21 එනවා. එහෙනම් තුන්වෙනි රටාවත් අපි මේ විදිහටම බලමු. 4යි 2 6යි 6යි 14යි 5යි 19යි. ඔව්. උත්තරේ එන්නේ දෙවෙනි එක 19. මෙතන 19 එන්න ඕනේ. හරි. අපි දැන් පස්වෙනි ප්‍රශ්නට යමු. බලමු මේකේ රටාව කොහොමද තියෙන්නේ කියලා. මේ රටාව අපිට ගන්න පුළුවන් 4 වරක් 3. ඔව් එහෙම එන්නේ නේද? අපි බලමු එහෙනම් මෙහෙම දුවේ පුතේ 4යි 3යි කීයද? 4යි 3යි 7යි. 7 දෙකෙන් වෙන්නාම කීයද? 14යි. හරි. 6යි 5යි කීයද? 11යි. 11 දෙකෙන් වෙන්නාම 22යි නේද? එහෙනම් මෙතනත් 8යි 7යි කීයද? 15යි. එහෙනම් 15 දෙකෙන් වෙන්නාම කීයද? 30. බලමු 30 තියෙනවද කියලා. මේ ඉන්නේ දෙවෙනි උත්තරේ 30 තියෙනවා නේද? හරි. එහෙනම් අපි දැන් 6 වෙනි ගැටලුවට යන්කෝ 6 වෙනි ගැටලුවට. 6 වෙනි ගැටලුවෙත් මෙහෙමයි. මෙන්න මේ 3 5න් වැඩි වෙනවා. 3 වරක් 5 15යි. එහෙනම් මෙන්න මේ 15 ආවා. එතකොට මොකද 23කුත් මෙතන තියෙනවා. බලමු අපි මොකද කරන්න කියලා. හරි. 23යි දැන් අපිට 3 වරක් 5 15 ආවනේ. මේ 15ට 5ක් එකතු වෙනවා. කීයද 20යි. ආන් ඒ 20ට මේ 3 එකතු වුණාම 23යි. අපි බලමු මේ දෙවෙනි එකේ ඒ විදිහට එනවාද කියලා. දෙවරක් 4 8යි 8යි 4යි 12යි 2යි 14යි එනවනේ. එහෙනම් අපි දැන් මේකත් ඒ විදිහටම එයි නේද? බලමු. 6 වරක් 5 30යි. 30යි 5යි 35යි 41යි. එහෙනම් 30 එනවා. එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේ. අපි 7 වෙනි ගැටලුවට යමු. 7 වෙනි ගැටලුවේදී අපිට කතා කරන්නේ බලමු අපි කොහොමද උත්තරේ එන්නේ කියලා. අපි මේ ඉස්සරෝ මේ පැත්තට එකතු කරලා බලමු. 9යි
4යි එකතු වෙනවා 13යි 6යි 19ක් එනවා. අපි දැන් දෙවෙනි එක මැදේ දන්නේ නැහැනේ. අපි මේ පැත්තට ඉදිරි කරලා බලමුකෝ. 11යි 8යි 11යි 19යි 4යි 23ක් එනවා. දැන් මේ අතරත් දන්නවා. මේ අතරත් බලමුකෝ. 10යි 8යි 18යි 5යි 23යි. එතකොට මේ අතරත් අපි බලමුකෝ. 6යි 3යි 9යි 10යි 19යි. ඒකට අපිට රටා දෙකක් ආවිලා තියෙනවා නේද ඒකේ. මේ පැත්ත 19යි මේ පැත්තට 19යි. මෙහෙට 23යි මේ පැත්තට 23යි. ඒකට මැදට එන්න ඕනේ අපි බලමු. එහෙනම් මෙන්න මේ උත්තර තුනෙන් අපිට ආදේශ කරලා ගන්න පුළුවන් වෙයි නේද? දැන් පහ ගත්තොත් බලමුකෝ 5යි 5යි 10යි 19. එතකොට 19 2යි මේ පැත්තට 19 වෙනවා. එතකොට රටාවක් අපිට පේන්නේ නැහැ. අපි බලමු ඊළඟ 7 දාලා. 7 දැම්මොත් 7යි 10යි 21 එනවා. මේ පැත්තට 7යි 5යි 21යි. එතන අපේ රටාවක් පේනවා අපිට නේද? මෙතන දෙකෙන් වැඩි වෙලා තියෙනවා. මේකත් දෙකෙන් වැඩිලා තියෙනවා. මෙතනත් දෙකෙන් වැඩිලා තියෙනවා. මෙතනත් දෙකෙන් වැඩිලා. ඔව්. 12 දැම්මොත් කොහොමත් නෙන්නේ නැහැ නේද? එහෙනම් උත්තරේ ඉන්නේ කීයද? 7. එහෙනම් 7 තමයි උත්තරේ. අපි බලමු ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ අපි බලමු පොඩ්ඩක්. අපි පෙර හදපු ගණන් විදිහටම 6 වරක් 4 24යි 24 එනවා. ඒක 30කුත් එනවා. කොහොමද 30 එන්නේ බලමු. 6 වරක් 4 24යි මෙන්න මේ 6 එකතු වෙලා 30ක් හැදිලා තියෙනවා. බලමු මේකෙත් එහෙම වෙනවද කියලා. 5 වරක් 3 15යි. 15යි 5යි 20යි. එනවා නේද? හරි එහෙනම් අපි බලමු එහෙනම් මේ රටාවත් ඒ විදිහට හොයලා. 8 වරක් 2 16යි නේද? මේන් 16. 16 8යි කීයද? 16 8යි එකතු වුණාම 24යි. 24 එනවා එහෙනම් මෙතන 24. අපි නවනිගාන බලමු දුවේ මේ විදිහටම බලමු කොහොමද මේක එන්නේ. මෙතන 50ක් තියෙනවා. මෙතන 8කුත් තියෙනවා, 4කුත් තියෙනවා, 2කුත් තියෙනවා, 9ක් තියෙනවා. අපි මේ විදිහට බලමුකෝ නේද? 9 වරක් 2 බලමුකෝ. 9 වරක් 2 කීයද? 18යි. 4 වරක් 8 බලමු. 4 වරක් 8 32යි. 8යි 2යි 10යි බිඳුවයි. එකක් ඉතිරි කියලා අපි මෙතනින් තියාගන්නවා. ඒක මෙතෙන්ද ගේනවා 4යි 4යි 5යි 50 එනවා නේද මේ 50 ආවා බලමු හැම එකෙම වෙනවද කියලා 9 වරක් 3 27යි 11 වරක් 3 33යි 33යි 27යි 60ත් එනවා නේද එහෙනම් මේකත් ඒ විදිහට අපි බලමු වැඩි කරලා 6 වරක් 4 24යි 7 වරක් 3 21යි එතකොට 4යි 1යි 5යි 2යි 2යි 4යි උඩු එත්තේ එනවා නේද 45 එහෙනම් උත්තරේ 45 මෙතෙන් එන්නේ. නවවෙනි උත්තරේ පිළිතුර 45. මේ පුතේ අපි ඊළඟ ගණනක් හදිනකොට ඊළඟ ගණන ක්‍රම දෙකකටම අපට පේනවා වගේ. බලමුකෝ මොකක්ද ඒ ක්‍රම දෙක කියලා. මෙන්න මේ 5යි 4යි එකතු වුනහම 9යි. 9 දෙකෙන් වැඩිනහම 18ක් වගේ පේනවා. මේක අපි බලමු 4යි 3යි 7යි 7 වරක් 3 21යි. 6 වරක් 2 12යි 12යි 4යි එකතු වුණාම කීයද? නෑ නෑ 6යි 2යි 8යි. නේද? 8 වරක් 4 32යි. නේද? හරි. එතකොට 32 එනවද කියලා අපි අනිත් ක්‍රමෙත් බලමුකෝ 32 එනවද කියලා කොහොමද බලන්නේ? 5 වරක් 2 10යි. 4 වරක් 2 8යි. 10යි 8යි එකතු වුණාම 18 එනවා. එතකොට 3 වරක් 3 9යි. 3 වරක් 4 12යි. 9යි 12යි එකතු වුණාම 21 එනවා හරි. එතකොට 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. 4 වරක් 6 24යි. 24යි 8යි එකතු වුණාම 32 එනවා. එතකොට මෙන්න මේ ක්‍රම දෙකෙන් මොකද්ද මේ ක්‍රම දෙක? මෙතන 5යි 4යි 9යි එකතු කරලා දෙකෙන් වෙනවාමත් එනවා. නේද? එතකොට මේ 6යි 2යි එකට එකතු කරනවා 8යි 8 වරක් 4 32යි. මේ ක්‍රම දෙකටම මේ රටාව සම්පූර්ණ වෙනවා. එහෙනම් උත්තරේ 32. හරි දුවේ ඊළඟ අපි 11 වෙනි ප්‍රශ්නෙට යමු. මේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් නේද? ඒ නිසා අපි බලමු දැන් පහත දියවි සංඛ්‍යාවල රටාවක් ඇතිවීමට ඉවත් කළ යුතු සංඛ්‍යා මොනවද කියලා අහන්න අපෙන්. එතකොට අපි දන්නවා දුවේ පුතේ මේක බලමු අපිට පේනවා නේද? මෙන්න මෙතන දෙක 8යි 2ට 10ක්.
10ට දෙකක් ඇදුනහම 12. 12ට 14යි 16යි. එතකොට අපිට මෙන්න මේ 11 වෙනි එකට අපිට අදාළ නැහැ නේද? පහත දී ඇති සංඛ්‍යාවල රටාවක් ඇතිවීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව මොනවාද? එතකොට අපි දැන් මේ 11 වෙනි ගැටලුවේදී දුවේ පුතේ මෙන්න මේ අපිට බැලු බැලමට මේක රටාවක් පේනවා. මොකද්ද 8 10 12 14 16 නේද? එතකොට මෙන්න මේ 11 අපිට වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඉවත් කරන්න ඕන සංඛ්‍යාව 11. නේද? හරි. අපි 13ට යනකොට අපිට බැලු බැලමට තියෙනවා 30 22 25 20 18 15 10. අපිට මට ගන්න පේන මේකේ රටාවක් තියෙනවා. පහෙන් පහට වගේ අඩු වෙලා වගේ පේනවා. 25යි 20යි 15යි 10යි. නේද? ඒකෝට අපිට මේ සංඛ්‍යා දෙකක් ඉවත් කරගන්න පුළුවන්. මොකද 18යි 22යි. එහෙනම් 22 හා 18 කොහෙද තියෙන්නේ? මෙන්න මෙයාගේ දෙවෙනි උත්තරේ නේද? හරි. 13 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 6යි 9යි 10යි 12යි 15යි 16යි 18යි. එතනත් මේ රටාවක් තියෙනවා නේද? 6යි 3යි 9යි 9යි 3යි 12යි 12යි 3යි 15යි 15යි 3යි 18යි. එතකොට මෙතනත් දෙකක් අයින් වෙනවා 10යි 16යි. 10යි 16 කියන්නේ ඉතින්නේ මෙන්න මේ තුන්වෙනි පිළිතුරේ. එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3. අපි ඊළඟට බලමු 14 වෙනි ගැටලුව. පොඩ්ඩක් බැරි බලන්න ටිකක් සංකීර්ණ වගේ ගැටලුවක් නේද? අපි බලමු. අපි මෙහෙම හොයාගන්න බලන්න. දැන් 3යි 2යි කියේද 5යි 1යි 6යි. එහෙමත් වෙනවා. මේ එකතු කරාපුවාම එනවා. මේ පැත්තත් එකතු කරොත් 16ක් නම් එන්නේ නැහැ. 4යි 2යි 6යි 2යි 8යි නේද? අපි බලමු මෙහෙම කරලා. දෙවරක් 3 6යි. 6 වරක් 1 6යි. හරි. එහෙම මෙහෙත් බලමුකෝ. දෙවරක් 4 8යි 8 වරක් 2 16යි. ඒකත් හරි. එහෙනම් මේ දෙකෙන් එක වැඩි වෙලාවක් තියෙනද? අපි එහෙනම් මේ උත්තර වලට පොඩ්ඩක් ආදේශ කරලා බලමු. නේද? අපි බලමුකෝ දැන් මෙතන අපි ගත්තොත් දෙකම බලමු. දෙවරක් 3 6යි. 6 වරක් 3 කියන්නේ 18යි. එහෙනම් දෙක ගත්තොත් මෙතන එනවා නේද? අපි එහෙනම් දෙක දාලා බලමු. ඊට පස්සේ මොනවද පිළිතුරු බලනවා. අපිට ඒක මුලට දෙක එනකොට මෙයත් අපිට අනවශ්‍යයි. මෙයත් අනවශ්‍යයි කියලා අපිට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් නේද? එහෙනම් මෙතන පහක් දාලා බලමුකෝ. 3 වරක 1 3යි. 3 වරක් 5 15යි. එහෙනම් මේ 15ත් වෙනවා 18ත් වෙනවා. මේ පැත්තට බලමු. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. ඒකත් වෙනවා. මේ පැත්ත 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. 24ත් වෙනවා. එහෙනම් උත්තරේ හරි නේද? උත්තරේ 2. ඊළඟ අපි 15 වෙනි ගානට යමු. 15 වෙනි ගානේදී පුතේ ඒකත් ඒ විදිහටම හදන්න තියෙන ගණිත රටාවක්. අපි බලමු 4 වරක් 1 4යි 4 වරක් 2ක් 8යි. ඊට පස්සේ බලමු මෙතන 4 වරක් 3 12යි. අය 12 12න් වැඩි වෙනවා කියන්නේ මෙතෙන්ද 1 නේද? එතකොට අපි කපා ගන්නවා මේක අදාළ නැහැ මේකත් අදාළ නැහැ කියලා. බැලු බැලමට අපිට උත්තරය ඇවිල්ලා වගේ පේනවා නේද? අපි බලමු හරියද කියලා. නැත්නම් මේ දෙකක් තියෙනව නේද? 6 දාලා බලමුකෝ. 1 වරක් 6 6යි. 6 වරක් 4 24. එනවා නේද? එතකොට දෙවරක් 2 4යි 4 වරක් 5 20යි. 1 වරක් 4 4යි 4 වරක් 5. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මෙතෙන්ද 1 වරක් 4 4යි 4 වරක් 5 20. මෙන්න මේ තුන වැදිලා තියෙන්නේ අපි ඒක 20 කරගමු ඈ. හරි. 4 4 4 5 20යි. හරි. දෙවරක් 3 වරක් 6 18යි 18 දෙකක් 30යි. හරි. එහෙනම් උත්තරය අපිට ඇවිල්ලා තිනවා පළවෙනි එක. අපි ඊළඟ ගැටලුව තෝරමු හදමුකෝ. මෙන්න මේකෙදී වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ 7ට එකතු වෙලා තියෙනවා මේ 6. 7යි 6යි එකතු වෙනවා. ඊට පස්සේ 8ත් එකතු වෙනවා. එතකොට 21ක් වෙනවා. 21ට 3ක් එකතු වුණාම 24ක් වෙනවා. ඒ 24ට මේ දෙක එකතු වුණාම 26ක් වෙනවා. උත්තරේ දෙවෙනි එක. අපි ඊළඟ 17යි 18යි ගණන් දෙක බලමු.
දෙකම එකම රටාවට වගේ තමයි යන්නේ නේද? මේක නම් ඔයා බැලු දැනුමට පේනවා. ඒ පළවෙනියට අපි මේ වගේ ගතික රටාවක් තිබුණොත් අපිට පහසෙන්ම මෙහෙම 1 2 3 දාගන්න පුළුවන්. මේක ටිකක් සංකීර්ණ වගේ වාට පෙවුනට මෙන්න මේ ඉලක්කම් ස්ථාන මාරු වී තියෙන විදිහක් තමයි අපිට පේන්නේ. ඒකෝර බලමු මේ 3 ඉලක්කම මේ දෙකට ඇවිල්ලා. 7 ඉලක්කම මේ 3ට ඇවිල්ලා එක එක 3ට ගිහිලා තියෙනවා නේද? මෙතන බලමුකෝ. මෙන්න 3 මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ එක ඇවිල්ලා තියෙනවා. අය දෙක ගිහිලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ තේරෙනව නේද? මේ ඉලක්කම් දාගත්තාම අපිට. මෙන්න මේ 8 යටත් අපි එකනේ දාගත්තේ. අපි අනුමාන කරලා මෙන්න එක මොකද වෙලා තියෙන්නේ? එක අවසානට ගිහිලා තියෙනවා. නේද? එතකොට එන ඊළඟ කෙනාගේ නේද? ඊළඟ කෙනා වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතන මෙන්න මේ පළවෙනියා තුන්වෙනියට ගිහිල්ලා තුන්වෙනියා හිටපු එකන ඉස්සරහට ඇවිල්ලා එයා ඉදිරියට ඇවිල්ලා ඒක ඉදිරියට ඇවිල්ලා ඒක මේක බවුම් ආකාරයට වල තමයි යන්නේ ඊළඟ අපිට ඊළඟට පුළුවන් ඊළඟ කවුද එකට එන්නේ මෙන්න මෙයා වගේ තමයි නේද ඊළඟ ඉන්නේ එකට ඉන්නේ එක්කෙනා 8 ඊළඟ 3 ඊළඟ 7 එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේ හරි ඊළඟට අපෙන් 18 වෙනි ප්‍රශ්නෙත් එන්න විදිහට අපිට අංක කරගන්න පුළුවන්. ඒක නම් ලේසි. අංක කරගන්න දෙයක් නැහැ නේද? බලන්න කොහොමද පේනවා. මොකද්ද? මෙන්න මේ දෙවෙනි ඉලක්කම 6 තියෙනවනේ. 6 වෙනියා මුලට ඇවිල්ලා. ඊට පස්සේ මුල හිටපු එක්කෙනා මොකද වෙලා තියෙන්නේ? බලන්න කොහොමද ඒක තේරෙනවා නේද? ඊට පස්සේ මෙන්න මේ 6 දෙක දෙවෙනියා දෙවෙනියට ගිහිල්ලා ඊට පස්සේ 3ට ගිහිල්ලා ඊළඟ 4ට ගිහිල්ලා ඊට ඊළඟ කවුද එන්නේ ඊළඟට මුලට එනවා නම් එන්න ඕනේ 6 4 ඊට පස්සේ 3 ඊළඟ 6 2 නේද මේ දෙවෙනිය අවසානට ගිහිලා තියෙනවා මේ දෙක අවසානටම ගිහිලා තියෙනවා නේද මේ හතරවෙනිය ඉස්සරහට අවිලා තියෙනවා මේක එක ඉලක්කමක් මේ ඉස්සරහට අවිලා තියෙනවා නේද මෙන්න මෙයා මෙතෙන් ඇවිල්ලා ආවා කියන්නේ නේද මෙන්න මේ 4යි 3යි 2යි 3යි 6යි 2 ලේසිම ගානක් නේද? ටිකක් හිතන්න තමයි තියෙන්නේ. හරි. අපි ඊළඟ බලමු 19 වන ප්‍රශ්නේ. 19 දේහයි ගුණිතයක් තියෙන නේද? ගුණන වගයක් ඇසුරෙන් තියෙන ප්‍රශ්න ලේසි. මෙන්න මේ 3 3 වැඩිුණාම 9යි. ඒක 3 වරක් 2 6යි. මෙන්න මේ දෙවරක් 3 6යි. උත්තරය ඇවිල්ලා තියෙන නේද? උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ හරිම ලේසි. සම්මත ක්‍රමයේ රහස් ක්‍රමයක් තියෙන්නේ. සම්මත ක්‍රමයේ දීලා තියෙන 2යි 4යි 5 රහස් සංඛ්‍යාවක් ලෙස එයා ලියලා තියෙන්නේ R අකුර H අකුර 9 මේ RH M අකුර ඒ වෙනුවට 5යි 2යි 4 නැමැති භාණ්ඩයක ඉදිරිය හැකි රහස් ලේබලයේ විස්තය කියලා අපෙන් අහනවා බලමු මෙන්න මේ අංක තමයි මේ ලියලා තියෙන්නේ එතකොට මෙන්න මේ 5 කියන්නේ මොකද්ද මෙතන 5 කියන්නේ M අකුර අපි M කියලා ලියා ගන්නවා ඊට පස්සේ මොකද්ද අපෙන් අහන්නේ ඊළඟ තියෙනවා H අකුර. H අකුරට මෙයා ලියලා තියෙන්නේ 2. නේද? එහෙනම් මොකක්ද වෙන්නේ? අපි බලනවා දැන් අපි ඔය 5 M කියලා ලියාගත්තානේ. ඊළඟ දෙවෙනි අකුර තියෙන්නේ R. MR. අවසාන අකුර H. MRH කියන පිළිතුර තියෙනවා නම් MRH තුන්වෙනි පිළිතුරේ තියෙනවා. හරි. ඊළඟ තියෙනවා වෙලෙන්දේ කමකෙදි තුනක් රුපියල් 24කට මිලදීගෙන දෙවි දෙකක් රුපියල් 36ක විකුණයිලු. නේද? අපි බලමු. වෙලෙන්දේ ඉස්සරහම බලමු අපි මේ වෙලෙන්දේ කමකෙදි තුනක් අරගෙන 24කට නේද මිලදීගෙන ඉතින් දෙකක් තමයි විකුණලා තියෙන්නේ. එතකොට එයාගේ ලැබු ලාභය අහන්නේ. මෙන්න මේ 24 අපි තුනෙන් බෙදලා එක් කමකෙදියක මිල හොයාගන්නවා. 24 තුනෙන් බෙදනවා කියන්නේ පුතේ 24ට 3 8යි. 8 වරක් 3 24යි. එහෙනම් එක අඹ ගෙඩි එක මිල 8යි. නේද? එහෙනම් අඹ ගෙඩි දෙකක් එයා විකුණලා තියෙනවා 36ට නේද? එහෙනම් මෙන්න මේ 36 මොකද කරන්නේ දෙකෙන් බෙදෙනවා. එතකොට එනවා 18ක්. මෙන්න මේ එක මිල 18න් අඩු කරනවා 8ක්. එතකොට 10යි. එහෙනම් මෙයා ලැබු ලාභය කොහොමද? මෙයා රුපියල් 10ක ලාභයක් ලැබලා තියෙනවා. ඒ වාරේ ඉස්සරහට රූ දාන රුපියල් 10 කියන්නේ. හරි. ඊළඟ ගාන අපිට තවත් ලේසිම ගානක් තියෙන මේ වගේ ප්‍රශ්න පත්‍රයකට ඔයාලට එන්නේ තියෙනවා.
මෙහි වැඩිම වාර ගණනක් හදාන්න ඉලක්කම. ඒ කියන්නේ ඔයාලා බලලා මෙතෙන් කරන් මේක වැඩිම පිළිවිලා තියෙන මෙන්න මේ 3 කියන ඉලක්කම. නේද? 4 වතාවක් ලැබිලා තියෙනවා 3. හරි. ඊළඟ ප්‍රශ්නේ කුලක ආර්ථික ගානක් තියෙන්නේ පන්තික සිටින ළමයින් කැමති පළතුරු වර්ග පිළිබඳ තොරතුරු පහළ දැක්වේ. ඒ අනුව ප්‍රශ්න වල පිළිතුරු ලියන්න. අන්නාසි වලට කැමති කට්ටිය, ඇපල් වලට කැමති කට්ටිය, අඹ වලට කැමති කට්ටිය, අඹ වලට කැමති කට්ටිය කියලා නේද? වර්ග තුනකින් ඉන්නවා. එහෙනම් අපි අහනවා අඹ වලට කැමති සිතුම් ගන්න. ඒකෝර අඹ වලට කැමති සිතුම් ගන්න කියලා කිව්වහම මෙන්න මේ කොටසම අයිති වෙනවා නේද? අඹ වලට කැමති කට්ටිය. එතකොට මෙන්න මේ 23යි 17යි එකතු වෙන්න ඕනේ නේද? 23යි 17යි එකතු වුණාම කීයද? 40යි 40යි 9යි 49යි 49යි 8යි එකතු වුණාම කීයද? 57යි 57යි. ඒකට අපි යනවා අඹ අන්නත් සහ ඇපල් යන පළතුරු වර්ග තුනටම. එහෙනම් මෙන්න මේ තුනටම. මම මේක වෙන පාටකින් පාඩ කරන්නත් මෙන්න මේ තුනටම කැමති කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 9 දෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතන 9යි. අන්නාසි වලට කැමති ළමුන් ගණන කීයද? අන්නාසි වලට කැමති ළමුන් කිව්වහම මෙන්න මේ ළමුන් ගණනම අයිති වෙනවා. එතකොට 17යි 17යි මෙතන එකතු වෙනා 20යි 30යි 42ක් වෙනවා නේද? 42ක්. එතකොට මෙතන පළතුරු වර්ග තුනෙන් එකටවත් කැමති ළමුන් නැති ගණන නෑ. කීයක්වත් නැහැ නම් එතන බිඳුව එනවා. හරි. අපි ඊළඟට 27 වෙනි ප්‍රශ්නට යන් ආහාර නේද? ඔය රසම රස ආහාර කියන කන්න නේද? ඒ වගේම ඒ ආහාර කියන කුලකයේ ආහාර ගොඩේ තියෙන රස කැවිලි ගොඩක් තියෙනවා. ඒ රස කැවිලි වල වර්ගයක් තමයි කැවුම් කියන්නේ. ඒකට අපෙන් අහනවා ඒ කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි කොහොමද උත්තර දෙන්නේ? මෙන්න මේ ආහාර ගොඩේ තියෙන නේද? ඊ කියන්නේ රස කැවිලි ගොඩේ තියෙන එක වර්ගයක් තමයි මොනවද? කැවුම් කියන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? කැවුම්. හරි. අපි එහෙනම් ඊළඟ ගානත් ඒ විදිහටම හදමු. අපි 28 වෙනි ගාන හදමු. මේ ගාන හදනකොට දීපතේ උඩට මතක තියාගන්න ඕනේ අපි මෙන්න රූප වලට රූප කපා ගන්න පුළුවන්. නේද? ඔයාලා දන්නා මෙන්න මෙතන තියෙන අඹ ගෙඩි දෙකයි ඇපල් ගෙඩියට මෙතන ඇපල් ගෙඩිය අඹ ගෙඩි දෙකයි කපා ගත්තාම මෙන්න මේ මේකට පාටකින් රවුම් කරන මෙන්න මේ අඹ ගෙඩිය ඇපල් ගෙඩිය මෙලෙස. එහෙනම් මොකද්ද කරන්නේ අපි? මෙන්න මේ 70න් අඩු කරනවා 40. එතකොට එනවා අපිට උත්තරයක් 30. ඒ වෙන 30 මොකද්ද? මෙතන අපි ලියාගමු මෙතන අඹ නේද? අපි මෙතන ලියමු අඹ ගෙඩියයි අඹ ධන ඇපල්. මම ඇපල් වලට ඈ දාන්නම්කෝ. ඔන්න ඇපල් ගෙඩිය අඹ ගෙඩිය මිල රුපියල් 30ක් කියලා හොයාගත්තා. ඊට පස්සේ අපි බලනවා ඊළඟ රූපෙත් තව තවත් අපිට පුළුවන් දෙනම මම දෙන පාටකින් ලකුණු කරන්නම්. මෙන්න මේ අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි. මෙන්න අඹ ගෙඩිය කැපුවා. අඹ ගෙඩිය කැපුවා. ඒතකොට අපිට මෙතනින් මෙන්න මේ අඹ ගෙඩියක මිල එනවා. බලමුකෝ එහෙනම්. මෙන්න මේ 40න් අපි අඩු කරනවා 30. ඒතකොට අපිට උත්තරයක් 10ක් කියලා උත්තරයක් එනවා. ඒ මොනවද එන්නේ? ඒ එන්නේ අඹ ගෙඩියක මිල. නේද? අඹ ගෙඩියක මිල අපිට හොයාගන්න පුළුවන්. මොකද මෙතන අඹ ගෙඩියයි ඇපල් ගෙඩියයි මිල අපි හොයාගත්තනේ. මෙතනින් හොයාගන්න පුළුවන් අඹ ගෙඩි දෙකයි ඇපල් ගෙඩියක් තියෙන නිසා. එහෙනම් එක අඹ ගෙඩියක මිල රුපියල් 10ක් කියලා එනවා. නේද? එහෙනම් අඹ ගෙඩියක මිල අපි හොයාගත්ත රුපියල් 10යි කියලා. ඒතකොට ඇපල් ගෙඩියක මිල කීයද? එහෙනම් මෙතනින් හොයාගන්න පුළුවන්. අඹ ගෙඩියක 40 රුපියල් 40 හැදිලා තියෙන්නේ. මෙන්න මෙතනින් අපි දාගන්නවා රුපියල් 10යි. මෙයත් 10යි. ඒතකොට මෙයත් 10යි මෙයත් 10 නම් මේ ගෙඩි දෙකෙන් මිල 20ක් වෙනවා. එහෙනම් මොකද කරන්නේ අපි? මෙන්න මේ 40න් 20 අඩු කරපුවාම ඇපල් ගෙඩිය මිල එනවා රුපියල් 20ක්. එහෙනම් ඇපල් ගෙඩිය මිල කීයද?
රුපියල් 20යි. අඹ ගෙඩියක මිල රුපියල් 10යි. ඇපල් ගෙඩියක මිල 20යි. ඊට පස්සේ අපෙන් අහනවා අපි දැන් උත්තර හොයන්න දුවේ පුතේ. ඊට පස්සේ ඇපල් ගෙඩි 3කයි, අඹ ගෙඩි 5කයි. ඇපල් ගෙඩි 3ක මිල කීයද? මෙන්න මේ 20 3ක්. 20 3ක් කියන්නේ 20 වැඩි කිරීම 3 සමානයි 7යි. නේද? එතකොට අපි ඊළඟ හොයාගත්තා අඹ ගෙඩි මිල රුපියල් 10යි. ඒවා 5ක් කීයද? 50යි. එතකොට මෙන්න මේ 60යි 50යි එකතු වුණාම 110යි. එතකොට මෙන්න මේ ඇපල් ගෙඩිය මිල එනවා රුපියල් 110ක් කියලා. එන්න පහසෙන් අපිට මේ රූප කපකට නේද? ගැලපෙන මුදල ආදේශ කරලා උත්තර හොයාගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 31 වෙනි ප්‍රශ්නේ 32 වෙනි ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ලේසිම ක්‍රමයක් තමයි මෙන්න මේ මොකද්ද කෙසෙල් ගෙඩි දෙක මිල රුපියල් 30යි. පේර ගෙඩියක් කෙසෙල් ගෙඩියකට වඩා රුපියල් 5ක් වැඩිය. අඹ ගෙඩියක් පේර ගෙඩියක හා කෙසෙල් ගෙඩියක මිලෙහි එකතුවට සමානය. එසේනම් අපෙන් අහනවා පේර ගෙඩියක මිල කීයද අඹ ගෙඩියක මිල කීයද කියලා. මේක දිවිපිටේ අපි දන්නවා කෙසෙල් ගෙඩි දෙක මිල රුපියල් 30ක් කියලා දීලා තියෙනවා. එතකොට එහෙනම් අපි කෙසෙල් ගෙඩියක මිල හොයා ගන්නවා. එක කෙසෙල් ගෙඩියක මිල හොයාගන්න නේද? එක කෙසෙල් ගෙඩිය නම් එක දාලා K දාන්න කෙසෙල් කියන්නේ කෙසෙල්. හොයන්න මොකද 30 බෙදනවා දෙකෙන්. 30 දෙකෙන් බෙදනාම කීයද දෙකේ 15යි. එහෙනම් ඔය කෙසෙල් ගෙඩියක මිල හොයාගත්ත අපි 15යි කියලා. එතකොට දෙවෙනි වාක්‍යෙ මොකද කියන්නේ? පේර ගෙඩියක් කෙසෙල් ගෙඩියකට වඩා රුපියල් 5ක් වැඩියලු. පේර ගෙඩියක් කෙසෙල් ගෙඩියකට වඩා 5ක් වැඩියලු. අපි දැන් කෙසෙල් ගෙඩියක මිල 15 කියලා හොයාගත්තනේ. එහෙනම් ඒකට රුපියල් 5ක් එකතුවම පේර ගෙඩිය මිල එනවා. එහෙනම් පේර ගෙඩියක මිල සමානයි පේර ගෙඩිය යන්නම්. පේර මෙන්න මේ 15ට එකතු කරන්න වෙන 5. එතකොට 20යි. 20යි. ඊළඟ අහනවා මිලෙහි එකතුවට. ඒතකොට ඊළඟ තුන්වෙනි වාක්‍යය අපිට කියනවා තුන්වෙනි පේළියේ පේර ගෙඩියක හා කෙසෙල් ගෙඩියක මිල. එන්න පේර ගෙඩියයි මේ කෙසෙල් ගෙඩියකයි මිල. මිලෙහි එකතුවට සමානයිලු අඹ ගෙඩියක්. මෙන්න මේ අඹ ගෙඩියක් පේර ගෙඩියක හා කෙසෙල් ගෙඩියක මිලෙහි එකතුව සමානයිලු. එහෙනම් මෙන්න 20යි 15යි එකතු වුණාම 35යි. එහෙනම් ඇපල් ගෙඩියක් මෙන්න අඹ ගෙඩියක් අපින් අහනවා. ඒ අඹ ගෙඩිය හොයාගත්ත අඹ ගෙඩියක මිල රුපියල් 35යි කියලා. දැන් නම් අපිට උත්තර වලට අහන්නේ පේර ගෙඩියක මිල කීයද? පේර ගෙඩියක මිල හොයාගත්තා කීයද? පේර ගෙඩියක මිල රුපියල් 20යි. අඹ ගෙඩියක මිල හොයාගන්න. අඹ ගෙඩියේ මිල කීයද? රුපියල් 35යි. මේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දිවේපිටේ වර්ෂයක හරි මැද දිනේ දෙන්නේ කවදාද කියලා ගැටලුවේදී ඒක හරියට මතක තියාගන්න පුළුවන්. ජූලි 2 වෙනිදා කියලා. නේද? ඊට පස්සේ වර්ෂ 13 වර්ෂයේ ජනවාරි 1 ඉඳලා ඔක්තෝබර් පළවෙනි දින තෙක් ඇති දින ගණන අහලා තියෙනවා. ඒකෙන් සිට කියලා තෙක් කියනකොට දෙකම ගන්නවාද නැද්ද කියලා අපි කලින් ඉඳලම දන්නවා. එහෙනම් මේක එකතු කරලා බලන්න ජනවාරි පළවෙනිදා ඉඳලා 274ට පෙරක් එනවා. හරි. අපි ඊළඟ යනවා 34 වෙනි ගානට 35 වෙනි ගානට. මේක ලේසිම ප්‍රශ්නයක්. මේකදී අපි කරන්නේ රූපයේ දක්වා ඇති දේ ගණකයක් වෙනස්ව සම්පූර්ණ කිරීම සඳහා තවත් කුඩා ගණකයක් අවශ්‍ය වේද? එතන මේ පොඩි ගණක තව කීයක් වුණාද මේක සම්පූර්ණ වෙන්න. අපි බලමු සම්පූර්ණ ගණකයේ තියෙන ගාන කීයද කියලා. එහෙනම් මෙන්න මේ පේලි බලන්න මේ 1යි 2යි 3යි. පේලි 3ක් තියෙනවා. මේ පැත්තට 1යි 2යි 3ක් තියෙනවා. එතකොට මේ 3 වරක් 3 9ක් වෙනවා. ඒ 9 ඒවා ගොඩවල් තියෙන 1යි 2යි 3යි. 9 වරක් 3 සමානයි 27යි. දැන් සම්පූර්ණ කැට ගණන 27ක් තියෙනවා. අපි සම්පූර්ණ කැට ගණන වෙන් කරලා ගමු මෙතන කීයක් තියෙනවද කියලා. එතකොට මෙතන 1යි, මෙතන 2යි, මෙතන 3යි, මෙතන 4යි, මෙතන 5යි, මෙන්න මෙයයි 6යි, මෙයයි 7යි, මෙයයි 8යි, මෙයයි 9යි, මෙන්න මෙතන අපිට හැංගිලා ඉන්න 10 වෙනියක්. නේද? එහෙනම් අපි 27න් අඩු කරනවා 10යි. උත්තරේ එනවා 17. 17 කීයේ තියෙන පළවෙනි උත්තරේ. පැහැදිලි නේද? හරි. ඊළඟ අපි බලමු 41 සිට 45 තෙක්. එතකොට සිට කියන එකක් තියෙනවා, තෙක් කියන එකක් තියෙනවා නේද? එතකොට අපි ඉලක්කම් දෙකම ගන්නවා. අතර
ඉලක්කම් දිවෙන වාර ගණන් ආහන්න අපි. ඒකෝට අපි ගාලා ගන්නවා 41 42 43 44 45 කියලා. ඒතකොට බලනවා 4 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 4 කීයද? 6ක් තියෙනවා. 36 එක උත්තරේ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කේන්දර 71. ගණිත සංඛ්‍යා ලියන්නේ 6 ඉලක්කම් ලියන වාර ගන්න. අපි 6 වල සාමාන්‍ය ලියනකොට නේද? 6 16 26 36 46 ඊළඟ 60 අපේ තියෙන්නේ 60 61 62 63 64 65 66 67 68 69 මේකේ ලියලා තියෙන 6 ඉලක්කම් ගන්න අපෙන් අහන්න. ඒකට කිව්වේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. එහෙනම් කීයද දුවේකද? 17ක් තියෙනවා නේද? හරි. එතකොට 37 දෙවෙනි පිටුර. අපි ඊළඟ ප්‍රශ්නේ බලමුකෝ. 38 වෙනි ගාන. ළමයි 5 දෙනෙකු හා වැඩිහිටියන් 3 දෙනෙකුට බීම සඳහා බෙලි මල් බීම 500ක් අවශ්‍ය වෙනවාලු. ඒ අනුව ළමයි 25 දෙනෙකු හා වැඩිහිටියන් 25 දෙනෙකු සඳහා අවශ්‍ය බෙලි මල් බීම ප්‍රමාණය කොපමණද? මේ ගාන අපිට ක්‍රම කීපයෙන් හදාගන්න පුළුවන් නේද? ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ 5යි මේ 3 දෙනා එකතු කරනවා 8යි. නේද? 8යි. එතකොට මේ 25යි 15යි එකතු වුණාම 40ක් වෙනවා. එතකොට මේ 40 8ෙන් බෙදුනහම 5ක් එනවා. එතකොට මෙන්න මේ උත්තරය 5 අපි මෙන්න මේ මිලිලීටර 500න් වැඩි කරනවා මෙහෙම. 5 5 5 25යි. එතකොට අපිට එනවා ලීටර 2යි මිලිලීටර 500ක්. එහෙනම් දෙවෙනි උත්තරේ. ඊළඟ අපි 39 වෙනි ගාන බලමු. 39 එක්තරා ඔරලෝසු තුනක සීනු නාදවන්නේ පිළිවෙලින් මිනිත්තු 5, මිනිත්තු 10, මිනිත්තු 15 ලෙසයි. සීනු තුනම පෙරවරු 6ට නාද වූයේ නම් නැවත සීනු තුනම නාදවන්නේ කීයටද? නේද? මේ ගණිතය ගැටලුවත් ක්‍රම කීපයකට හදා ගන්න පුළුවන්. අපි පහසුම කියලා හිතන මෙන්න මේ විදිහට මේක දාපු ගුණාකාරය නැත්තම් හොයාගත්තා නම් නේද විනාඩි ගානේ එකතු කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා මේක මේ විදිහට ලියා ගන්න 5 10 15 කියලා. මේ තුනම බෙදෙන සංඛ්‍යාව අපි හොයා ගන්නවා. අපි බලමු දෙකෙන් ඉස්සරහම දෙකෙන් බලන 5යි මෙතන 5යි මෙතන 5යි. ඊට පස්සේ අපි දන්නවා 5 වරක් 2 10යි. මෙතන 15ම එනවා. හරි. ඒක ඊළඟ අපි ඔක්කොම දන්නා මේක ඔක්කොම දෙකෙන් තියෙන්නේ 5න් කියලා. 5න් 1යි 5න් 1යි 5න් 3යි. ඊට පස්සේ මේක බෙදෙනවා 3ෙන්. 1යි 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 මේ එක වෙනකල්ම බෙදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙක වැඩි කරගෙන යනවා. 3 වරක් 5 15යි 15 වරක් 2 30යි. එතකොට මිනිත්තු 30ක් තමයි මිනිත්තු 30කට පස්සේ තමයි මිනිත්තු 30යි 30කට පස්සේ තමයි අය මේ සීනු තුනම නාද වෙන්නේ. නේද? එහෙනම් මෙන්න මේ 6ට උදේ පෙරවරු 6ට එකතු කරනවා විනාඩි 30ක්. එතකොට මේ හොයාගත්ත විනාඩි 30 එකතු කරන මෙන්න මේ 6ට. එතකොට කීයද? තුන්වෙනි උත්තරේ ඉන්නේ පෙරවරු 6යි කියන තමයි අය සීනු තුනම නාද වෙන්නේ. හරි. අපි ඊළඟට ගණිතයත් ලේසි පොඩ්ඩක් ඉස්කොටුවට ගැලපෙන ගණිත කර්ම දෙක අනුපිළිවෙලින් තෝරන්න කියලා තියෙන්නේ. ඒතකොට මෙතන 375යි මෙතන 25යි තියෙනවා. මෙතන 20යි 20 මේ ඉස්කොටු දෙකට එන ගණිත කර්ම. ගණිත කර්ම කියනවාම ඔයාලා දන්නවා එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම තමයි ගණිත කර්ම තියෙන්නේ. බලමු අපි දැන් දීලා තියෙන උත්තර ලියන්න බලමු. එතකොට මේ 375ට 25 එකතු වුණාම 400ක් වෙනවා. බලමු 400ක් වෙනවා. එතකොට මේ 20 20න් වෙනනම 400ක් වෙනවා. එහෙනම් මෙතන වැඩි කිරීම මෙතන එකතු කිරීම. එහෙනම් එකතු කිරීමකුයි වැඩි කිරීමකුයි තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි පිළිතුරේ. එහෙනම් 40ක 3. අපි ඊළඟට 41 වෙනි ප්‍රශ්නෙට කතා කරනවා.
රිබන් පටිය සමාන කොටස් දෙකකට කපා ඉන් එක කොටසක් නැවත සමාන කැබලි 5ක් වනසේ කපන ලදී. එම එක් කුඩා කැබැල්ලක දිග මීටර 5ක් වෙනවලු. මුලින් තිබූ රිබන් පටියේ දිග කොපමණද කියලා අහනවා. එතකොට අපි මෙන්න මේකදී කරන්නේ නේද? අපිට මේක ලේසියෙන් මෙන්න මේ විදිහට අඳ ගන්න පුළුවන්. මෙන්න මේ ටිකක් රිබන් පටියක් තියෙනවා. එයා දෙකට කැපුවලු නේද? දෙකට කපනවා කියන්නේ ස්ථානයකින් කපනවා. එතකොට දෙපැත්තක් වෙනවා නේද? ඒක ස්ථානයකින් අපි කපන්නේ. එතකොට තමයි කොටස් දෙකකට වෙන්නේ. අපි ස්ථාන දෙකකින් කැපුවොත් කොටස් තුනක් වෙනවා. ඒකත් දැනගන්න ඕනේ දුවලා පුතාලා. ඒක සමාන කැවිලි 5කට නේද? මේ කොටස අය 5කට බෙදනවලු. 5කට බෙදනවා කියන්නේ කෑලි 4කින් කපනවා. 1යි 2යි 3යි 4යි. එතකොට ඒ එක කෑල්ලක දිග වෙනවලු මීටර 5. මේ විදිහට 5යි, එතනත් 5යි, එතනත් 5යි, එතනත් 5යි, එතනත් 5යි. ඒක 5 5 25යි. මෙතන මේ කෑල්ල 25ක් එකතු කරා මීටර 50යි. පැහැදිලි නේද? හරි. ඊළඟ අපි යන් 42 වෙනි ප්‍රශ්නෙට. මේකත් ලේසි ප්‍රශ්නයක්. පහුගිය ප්‍රශ්න පත්‍රවලත් මේ ප්‍රශ්නේ අඩංගු වෙලා තියෙනවා. අපි හදලා බලමු කොහොමද හදන්නේ කියලා. එතකොට අපි මේ නා රුක්ෂානි හා සෙමිතික යන දෙදෙනාගේ බරයි එකතුව කිලෝග්‍රෑම් 60යි. 60ක්ද සෙමිතික හා විෂා යන දෙදෙනාගේ බර එකතුව කිලෝග්‍රෑම් 64ක්ද රුක්ෂානි සෙමිතික හා අවිෂා යන දෙදෙනාගේ බරෙහි එකතුව කිලෝග්‍රෑම් 98ක්ද බව දී ඇතනම් කියලා අවිෂාගේ බර හොයන්න වෙනවා. ඒකට අපි අවිෂාගේ බර එන්නේ අපි මෙන්න මෙහෙම කරනවා. සම්පූර්ණ බර දීලා තියෙනවා අපිට. එහෙනම් මෙන්න මේ අවිෂාගේ බර හොයාගන්න නම් අපි මෙන්න මෙතන මේ තුන් දෙනාගේ බර තියෙනවා. තුන් දෙනාගේ බර වලින් අපි මෙන්න මෙතන තියෙනවා රුක්ෂානී සෙමිතිගේ බර අඩු කරපුවාම මෙන්න මේ දෙන්න කැපුවාම මෙයාගේ උත්තරේ එනවනේ. එහෙනම් මෙන්න මේ දෙන්නගේ බර මෙතන තියෙනවා 60ක්. එහෙනම් 98න් අපි අඩු කරනවා 60ක්. කීයද 8යි 3යි 38ක් එනවා. අභිෂාගේ බර අපිට ආවා නේද? 38ක්. එහෙනම් මෙන්න තුන්වෙනි උත්තරේ. ඊළඟට බලන්න රුක්ෂානි හා අවිෂා යන දෙනාගේ බර එකතුව. රුක්ෂානිගේ අවිෂාගේ බර. අපි බලමු දැන් අපි අවිෂාගේ බර හොයාගත්තානේ නේද? එහෙනම් අපි ඒ වගේම රුක්ෂානිගේ බරත් හොයාගන්න ඕනේ. එහෙනම් රුක්ෂානිගේ බර හොයාගන්න සෙමිතයි අවිෂයි නේද? මෙන්න මේ සෙමිතයි අවිෂයි කියන දෙන්නගෙන් මෙන්න මේක අඩු කරපුවාම රුක්ෂානිගේ බර එනවා. නේද? බලමු රුක්ෂානිගේ බර 98න් අපි අඩු කරනවා 84යි. එතකොට මෙතන 4යි මෙතන 9න් 6ක් 3යි 34යි. අපි එතකොට මෙන්න රුක්ෂානි 34යි කියලා හොයාගත්තා. අවිෂා හොයාගත්තා 38යි කියලා. මේ දෙන්නගේ බර එකතු කරනවා. කීයද? 72යි. දෙවෙනි උත්තරේ මේකේ. හරි. ඊළඟ අපි බලමු 44 වෙනි ප්‍රශ්නේ. තුන් පැත්තක තීන්ත ගෑවුණු කුඩා ගණක කීයද? ප්‍රශ්නෙන් අපිට අහන්නේ සියලු මුවත්වල තීන් තාලයක කළ විශාල ගණකයක් පහත දැක්වේ කියලා තියෙනවා. ඒ අනුව පිළිතුරු තෝරන්න කියලා තියෙනවා. එතකොට මේකෙන් අහනවා තුන් පැත්තක. එහෙනම් තුන් පැත්තක් කියනවනේ මෙන්න මේ පැත්ත ගෑවෙන්න ඕනේ. මේ පැත්තක් ගෑවෙන්න ඕනේ. මේ පැත්තක් ගෑවෙන්න ඕනේ. මේ වගේ තැන් තියෙනවා කීයක් තියෙනවද? මෙතන එකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන තුනයි, මේකයි හතරයි. ඒ වගේම යටත් තියෙනවා. ඒතර 4 වරක් 2 වැඩි වෙනවා 8යි. එහෙනම් කීයද? 8ක. මේ මුළු 8ෙම ගෑවෙනවා. තුන් පැත්තෙම. ඊළඟ එක් පැත්තක තීන්ත ගෑවෙන කුඩා ගණන් කීයක් තියෙනවද කියලා අහනවා. එක පැත්තක විතරක් ගෑවුන ගණක. නේද? මෙන්න මෙතන මැද කොටස. එක පැත්තයි ගෑවෙන. ඒතකොට මෙතන 1යි, යට 1යි 2යි, මේකයි 3යි, මේකයි 4යි, මේකයි 5යි, මේකයි 6යි. එහෙනම් 6ක ගෑවෙනවා එක් පැත්තක ගෑවුණු තීන්ත. ඊළඟ එක් පැත්තකවත් තීන්ත නොගැවුණු. එක් පැත්තකවත් තීන්ත නොගැවුණු ගණන් කීයක් තියෙන්නේ? මෙන්න මේ මැද තියෙන දැන් මේක නම් උඩ ගෑවිලා තියෙනවා මේකත් උඩ ගෑවිලා තියෙනවා මෙන්න මේ තුන්වෙනි තට්ටුවේ තියෙන මැද එක. මෙන්න මේ තුන්වෙනි තට්ටුවේ තියෙන මැද එක. මෙතන තුන්වෙනි තට්ටුවේ තියෙන මැද එක. ඒ කියන්නේ 1 2 තට්ටු තුනේ මැදම තට්ටුවේ තියෙන එක ගෑවිලා නැහැ. එහෙනම් නොගෑවුණු තීන්ත ගන්න එකයි. මෙන්න මේ මැද තියෙන්නේ
මේකට යටේකට උඩින් තියෙන එකේ ගෑවිලා නැහැ ගණකේ. එහෙනම් එක ගණකේ ගෑවිලා නැහැ කියලා අපි දන්නවා. එතකොට මෙහි ඇතුළේ මුළු ගණක සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපි එතකොට මෙන්න මේ ගණක සංඛ්‍යාව එක පැත්තක් වැඩි කරනවා. දිග පැත්ත මේ පැත්ත වැඩි කරපුවාම ගණක සංඛ්‍යාව වෙනවා. එහෙනම් 1 2 3 4 5 6 7 8 9. 9ම කීයක් තියෙනවද මේ? 9යි තට්ටු 1යි ඊළඟ 9යි දෙවෙනි තට්ටුව 9යි තුන්වෙනි තට්ටුව. එහෙනම් තට්ටු තුනේ 9 9ව 3ක්. දැන් 9 3 27යි. එහෙනම් උත්තරේ 27ක් වෙනවා. හරි. අපි ඊළඟට 48 වෙනි ගාන හදමු. ලේසි ගාන නේද? මේක ලේසි ගානක්. මේකට නම් මොන සින්දුකුත් කියලා දෙන්නම්. පාද ගණන දෙකෙන් බෙදා සතුන් ගණන අඩු කරන්න. ඒ විට ලැබෙන සීපාවුන් උන්පනයයි අල්ලගන්න. බලමු හරිද කියලා. ගොවිපලක සිටින තාරාවන් හා ගවයින් ගන්න 30යි. ඔවුන්ගේ ප්‍රතිපාද ගණන 80කි. එහි දැනට සිටින ගවයින් හා තාරාවන් ගණන පිළිවෙලින් කීයද? අපි බලමු. සිද්ධ මතකද පාද ගණන දෙකෙන් බෙදන්න. කො පාද ගණන 80. මේ පාද ගණන දෙකෙන් බෙදුවා. එහෙනම් 80 බෙදෙනවා දෙකෙන්. 80 දෙකෙන් බෙදනවා කියද? 40යි නේද? පාද ගණන දෙකෙන් බෙදුවා 40යි. ඊළඟට සිංහලෙන් මොකක්ද තියෙන්නේ? පාද ගණන දෙකෙන් බෙදා මෙන්න මේ සතුන් ගණන අඩු කරන්න. ඊට ලැබෙන සීපාව. ඒ කියන්නේ කකුල් හතරේ සත්තු. එහෙනම් මොකද පාද ගණන දෙකෙන් 40ක් ආවා. 40න් අඩු කරනවා 30ක්. 40න් 30ක් අඩු කරවුවාම උත්තරේ එනවා 10ක්. මේ එන්නේ කවුද? සීපාව. ඒ කියන්නේ කකුල් හතරේ සත්තු. කකුල් හතරේ කවුද මෙතන ඉන්නේ? ගවයින්. ගවයින් ගන්න 10යි. ගවයින් 10යි නම් අපිට සත්තු ගන්න කීය දෙන්නේ? සත්තු ගන්න 30ක් ඉන්න නිසා ඒ 30න් අපිට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ගවයින් ගන්න. 30න් 10ක් අඩු කරපුවාම නිකම්ම එනවා තාරාවන් ගන්න කියලා 20යි. ඒතකොට උත්තරේ වෙන්න ඕනේ අපේ ප්‍රශ්නේ හොඳට බලන්න උඩ තියෙන තාරාවන් හා ගවයින් කියලා. නමුත් යට දැල දෙන්නේ ගවයින් හා තාරාවන් ගන්න පිළිවෙලින් නම් කරන්න කියලා. ඒතකොට අපි දැන් උඩින් දැන් මේ තාරාවන් 20යි ගවයින් 10යි කියලානේ. ඒතකොට ඒ උත්තරේ තියෙනවා අපි අහන්නේ යටින් තියෙන ගවයින් හා තාරාවන් ගන්න. ඒතකොට මෙන්න බලන්න උත්තර දෙකක් තියෙනවා සමාන දෙකක් නේද? එහෙනම් මේකේ පිළිවෙලින් කියලා අහලා තියෙනවා. එහෙනම් ගවයින් තමයි උත්තරම එන්න ඕනේ. ඊළඟ තාරාවන් එන්න ඕනේ. එහෙනම් ගවයින් 10යි තාරාවන් 20යි. පැහැදිලිනේ? හරි. ඊළඟ අපි සමුච්චෝසස්ථාර ඉදමක වටේ කණු 20ක් ඇත. එක් පැත්තක දැක්විය හැකි කණු ගණන කීයද? අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න හදනකොට නේද? මෙහෙම කොටු යන්නගෙන නේද? අපි අහනවා කණු 20ක් තියෙනවා නම් අපි දන්නවා 5 වරක් 4 20යි. නේද? ඒ වලට සාමාන්‍යයෙන් අපි මේක දැන් 5 වරක් 4 20ක් කියලා මේ මුළු හතරේ කණු 4 අයින් කරන නිසා අපි 4ක් අයින් කරලා තියෙන්නේ. එහෙනම් මෙතන වෙන්න ඕනේ කීයද? 6 ඒවා 6යි මෙතනත් 6යි මෙතනත් 6යි. ඒතකොට 6යි 12යි 18යි 24ක් තියෙනවා. නේද? 24ක් තියෙනවා. එතකොට 24ක් තියෙන නිසා අපි 24න් 4ක් අඩු කරනවා. මොකද මුළු 4ට ගාන යන කල නිසා. නේද? එතකොට උත්තරේ එනවා. උත්තරේ එනවා. එතකොට කණු ගණන කීයද? කණු ගණන 6යි. සාමාන්‍ය ප්‍රශ්න වල තියෙන මේකේ අනිත් පැත්තට නමුත් මේ විදිහට ගණන් දෙපැත්තටම අහන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ දවස්වල කතා බහ වෙන එන්නත් කරන ගැන ප්‍රශ්නයක් දාලා තියෙනවා නම් මයි 22 වෙනිදා බදාදා ආරම්භ COVID-19 එන්නත් කරණය 28 පෝය දින නිවාඩුව හැර දින 7ක් පාසල පැවැත්වෙන දිනවලදී පැවැත්වුණේ. ඒ අවසන් වූ දිනය හා දවස සොයන්න කියලා එන්නේ. ඒතකොට මේකේ මේකදී මයි 22 කියලා අපි මෙහෙම ලියා ගන්න. මයි 22 පටන් ගන්න. මම නෑ දාන්න 22. මයි 22 කවද්ද බදාදා ධනය. එහෙනම් එතන බායන්න දාන්න බදාදා කියන්නේ. බදා කියලා දාන්න කොහොමද? හරි. ඊළඟ අපි දින ටික පිළිවෙල ලියන්න යනවා. නේද? එතකොට මේකේ දින මෙන්න මේ පාසලේ පැවැත්වෙන දිනවලදී කියද්දී පාසලේ පැවැත්වෙන දින 5කනේ සඳහන් ඉඳලා සිකුරාදා විතරයි. ඒක සෙනසුරාදා ඉරිදත් නිමාඩු දවසක්. ඒ දෙකේ එන්නත් කරන්නේ නැහැ. අපි ඒකත් දැනගෙන ඉන්න ඕනේ එතකොට. හරි. මයි 22 ඊළඟ මයි 23 ලියා ගන්නවා. ගාස්තු තියෙන දවසක්. මයි 24 සිකුරාදා දවසක්. මයි 25 සෙනසුරාදා දවසක්. මයි 26
ඉරිදි දවසක්. මේ 27 සංග දවසක්. මේ 28 අඟහරුවා දවසක්. මේ 29 බදාදා දවසක්. 30 බ්‍රහස්පති දවසක්. 31 සිකුරාදා දවසක්. මේ විදිහට දින ටික පීරියඩ් එක යනවා. ඒතර අපිට මේ අයින් කරන්න ඕන දින මොනවද? 28 අයින් කරන්න ඕන පොයේ දවසේ. මම ඒක වෙන කළු පාටින් අයින් කරනවා. මේ පොයේ දවස අපි අයින් කරන්න ඕන. අය සෙනසුරාදා වේදයි දවස් දෙක අයින් කරන්න ඕන. මේ දෙක අයින් කරා. එතකොට දින බලමු කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔව් සතියක් පැවැත්වෙනවා දින 7ක් කියන්නේ සතියක් නේද? එහෙනම් 7 වෙනි දිනේ එන්නේ කවද්ද? සිකුරාදා. 31 වෙනි සිකුරාදා නැයි. එහෙනම් උත්තරේ එන්නේ නැයි 31 වෙනි සිකුරාදා. හරිම පහසුයි නේද? හරි. අපි දැන් 51 වෙනි ගානත් හදමු. 91 වර දින දෙකක් වැඩ කළ පසු තුන්වන දිනේ නිවාඩු ලැබේ. රික්මිට එකවර දින 3ක් වැඩ කළ පසු හතරවෙනි දිනේ නිවාඩු ලැබේ. ජනවාරි 10 වෙනිදා දෙදෙනාටම එකවර නිවාඩු ලැබුණේ නම් නැවත දෙනාම එකවර නිවාඩු ලැබෙන ළඟම දවස කුමක්ද? නේද? ළඟම දවස කුමක්ද කියද්දී ඔයාලට මේක ක්‍රම කිහිපයකට හදා ගන්න පුළුවන්. නේද? ඒක කරණ තියෙන එකම වැඩේ මොකද්ද? මෙන්න මේ 90 එක්වරක් දින නේද? එකවර දින දෙකක් වැඩ කළවල තුන්වන දිනේ නිවාඩු ලැබෙනවා. නේද? එතකොට මෙයාට රික්මිට එකවර දින 3ක් වැඩ කළ පස්සේ හතරවෙනි දිනේ තමයි අයාට නිවාඩු ලැබෙන්නේ. එතකොට 3ට 4 වගේ නේද? මේ විදිහට. එතකොට ලේසිම ක්‍රමය මේක අපිට මෙන්න මේ විදිහට පෙළ ගස්ව ගන්න පුළුවන් කොහොමද? 90. අයන්න දැම්මා රියානද රිද්මි කියලා දැම්මා. නේද? එතකොට මෙයා 90 එකවරක් දින ඒක අපේ ජනවාරි 10 නේ නම් දෙන්නටම ජනවාරි 10 තමයි එකවර නිවාඩු ලැබිලා තියෙනවා. අය ඊළඟ අහන්නේ අපෙන් කවදද එයාලා නිවාඩු ලැබෙන්නේ කියලා. එතකොට අපි මෙන්න මේක මේ විදිහේ යනවා. 90 දින 3කින් නේද? මේ 10ට 3ක් එකතු කරනවා. 13 ලැබෙනවා. මෙයාට 17 දින 4යි නේ දිනට 14යි. එතකොට මෙයා ඊළඟ දින 3ක් යනවා. 16යි. මෙයා දින 4ක් යනවා 18යි. මෙයා 3ක් යනවා 19යි. මෙයා 3ක් 4ක් යනවා 22යි. මෙයා 3ක් යනවා 22යි. එතකොට මෙන්න 22 තමයි දෙදෙනාටම එකවර නිවාඩු හම්බ වෙන්නේ නේද? එහෙනම් ජනවාරි කවද්ද? 22 වෙනිදා තමයි ඒක දෙදෙනාටම එකවර නිවාඩු හම්බ වෙන්නේ. හරි. අපි ඊළඟ ගානට යමු. මෙහි ඇති ත්‍රිකෝණාශ්‍ර ගාන කීයද කියලා. අපි බලමු මේක එකින් එකට 1යි 2යි 3යි 4යි 5යි. හරිනේ 5ක් කියලා අපි හොයාගත්තා. එතකොට මෙන්න මෙයා එකතු වුණාම 6ක් වෙනවා. අය මේ පැත්තට එකතු වුණාම 7ක් වෙනවා. මෙන්න මෙයා එකතු වුණාම 8ක් වෙනවා. එතකොට මෙයා එකතු වුණාට 9ක් වෙනවා. මෙයා එකතු වුණාම 10යි. මෙයා එකතු වුණාම 11යි. මෙන්න මේ දෙක එක්කම එකතු වුණාම 12ක් වෙනවා. එහෙනම් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. හරි. ඊළඟ ගණත් අපි ඔහොම හදමු. හරිම ලේසි ත්‍රිකෝණ ගන්න හොයන්න. මෙන්න මේ විදිහට දීලා තිබ්බොත් අපි මේ ත්‍රිකෝණ අංක කරගමු මේ විදිහට 1 2 3 4 කියලා මේ විදිහට එකතු කිරීම දාලා මෙන්න මේ හතර ඔක්කොම එකතු කරන් තියෙන්නේ 1 2 3 3 3 6 6 4 10 මේ ත්‍රිකෝණ සංඛ්‍යාව කිව්වේ 10යි. හරි. අපි ඊළඟ 54 වෙනි ගානට යමු. මෙන්න 54 වෙනි ගාන හදනකොට අපි දැනගන්න ඕනේ දින ගානයි නේද අවුරුදු ගාන දෙනකොට මාස ගාන කොහොමද එන්නේ කියලා අපි හදලා බලමුකෝ. මෙන්න මේ 2019 මාර්තු දැන් තුන්වෙනි මාසේ 5 වෙනිදා නැයි මාසේ ඉපත ලැබුවේ නේද 2005 නැයි මාසේ 10 ඉපත ලැබුවේ. ඒ වයස කොහොමද කියලා අහන්නේ. එතනම් අපි 2005 මෙතන දාගන්නවා. 2005 නැයි කියන්නේ 5 වෙනි මාසෙනේ. 5 වෙනි මාසේ 10. අපි දැන් මේක අඩු කරලා බලමු. ඒක ඔයාලා දැන් මෙතන අවුරුද්ද තියෙන්නේ. මෙතන මාසය තියෙනවා. මෙතන දින ගණන තියෙනවා. එතකොට දැන් මේ 5න් 10ක් අපිට අඩු කරන්න බෑ. නේද?
එහෙනම් අපි මේ පැත්තෙන් එකක් ගන්න ඕන සාමාන්‍ය ක්‍රමයක අඩු කරනකොට එහෙනම් අපි මේ දින ගාණක් මේ පැත්තෙන් ගන්න. මෙන්න මේ මාසය කියන එක්කෙනාගේ දින ගාණක් ගන්නවා. එතකොට මෙයා මාසය කියන්නේ දැන් මම කියන්නේ මේ මාසෙනේ. මෙයා මාර්තු මාසේ. මාර්තු මාසේ දින අපි ඉල්ල ගන්නවා මෙයාගෙන් මේ පැත්තට. එකක් යනවා කියන්නේ දින 30ක් යනවා මේ පැත්තට නේද? මාසයක් කියන්නේ දින 30ක් යනවා. එතකොට අපි මෙතන එකතු වෙනවා ඒ 30. 30යි 5යි 35යි නේද? 35න් 10ක් වුණාම එයා 25ක් වෙනවා. එතකොට මෙතන තියෙන දෙකන ඉතුරු වෙලා තියෙන්නේ. දෙකෙන් 5ක් අඩු කරන්න බෑනේ. එහෙනම් අපි මේ අවුරුද්දෙන් මාසයක් 12ක් ඉල්ල ගන්න. එතකොට මෙන්න මේ දැන් දින ගාණක් ගත්තාම අපිට දින එකක් නෙමෙයි ආවේ. දින 30ක් එනවා. මාසෙකට දින 30ක් තියෙනවනේ. ඒකෝද මේ මාසෙම තමයි මෙහෙට එන්නේ. එතකොට ඒයි මේයි එකතු වෙලා ඒකෙන් තමයි මේක දින ගාණ අඩු වෙන්නේ. එතකොට මෙතන මාස දෙකක් වෙනවා. එතකොට දැන් මාස දෙකෙන් මාස පහක් අඩු කරන්න බැරි නිසා අපි මේ අවුරුද්ද පැත්තෙන් තියෙන එක්කෙනාගෙන් එකක් ඉල්ල ගන්නවා. එයා එකක් දෙනවා කියන්නේ කීයක්ද? මාස 12ක් දෙනවා. ඒ අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. නේද? එහෙනම් මාස 12ක් වෙනවා. එතකොට 12යි මෙතන 4යි එකතු වෙනාම කීයද? 12යි 2යි එකතු වෙනාම 14ක් වෙනවා. නේද? ඒ 14න් දැන් ඕන් අඩු කරමු 5ක්. 14න් 5ක් කවුනම් කීයද? 9යි. මෙතන 8 තියෙන්නේ 8න් 5ක් 3යි. මෙතන එක එහෙම තියෙනවා. එතකොට කී උත්තරේ අවුරුදු 13යි මාස 9යි දවස් 25 වෙන උත්තරේ තුන්වෙනි උත්තරේ එන්නේ. හරි. අපි ඊළඟ ගානටත් දැන් ඔය විදිහටම පාසල් ක්‍රියා උත්සවයක පෙරවරු 9 පසුවේ මිනිත්තු 30ට ආරම්භ විය. එය පැය 4යි මිනිත්තු 45ක කාලයකට පසු අවසන් විය. ක්‍රීඩා උත්සවය අවසන් වූ වෙලාව පැය 24 ඔලොසින් දක්වන ආකාරය ඉලක්කමින් ලියන්න කියලා තියෙනවා. එතකොට ලේසියෙන් අපිට මේ ලියන්න පුළුවන් නේද? පැය 4න් කියලා තියෙන 9යි 30ට පටන් ගන්න තියෙන්නේ. 10යි 30 11යි 30 12යි 30 නේද? 1යි 30 1යි 30 ඉඳලා මේ ඊළඟ 2යි 15ට. ඒකෙන් 2යි 15 කියලා ලියන්නේ 14යි 32යි 15. හරි මේ විදිහට ලියලා තියෙනවා. ඊළඟ ගානක් තියෙන්නේ පස්වරු මේ හවස් වරුවේ මේ පෙරවරු කියන්නේ උදේ පාන්දර නේද? හවස 7:45ට පළමු පිට අතු බස් රථයක් පසුදින පෙරවරු 4:05 යාපනයේ ළඟා වෙලා තියෙනවා. එහෙනම් අප ගමනට ගිය කාලය අහන්න. එතකොට මේක අපි මේක අඩු කරගන්න. ඒතකොට අපිට පිළිතුර කියනවා පැය කීයක් දෙන්නේ? කාලය පැය 8යි මිනිත්තු 30ක්. පැය 8යි මිනිත්තු 30ක් වෙනවා. පැය 8යි මිනිත්තු 30යි. 8යි කියලා යන්නත් හරි 8යි 30. පැය මිනිත්තු කියලා තියෙන්නේ. පැය මිනිත්තු තියෙන්නේ කියලා. හරි. අපි ඊළඟ ගාන හදමු. A හා B වල දුර සොයන්න කියලා තියෙන්නේ. A හා B වල දුර සොයනකොට අපි ගන්නවා අනුරාධපුර තියෙනවා, කැකිරාව, දඹුල්ල, කුරුණෑගල තියෙනවා නගර 4ක්. එතකොට අපි මෙන්න මේ පළවෙනි එක්කෙනාගේ නැත්නම් අනුරාධපුරයෙන් මෙන්න මේ හරස් අතට අපි අඩු කරලා මෙන්න මේ ඒට හිමේ උත්තරේ අපි ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙයයි එකතු වුණාම 116යි 45යි එකතු වුණාම 5යි 6යි 5යි 11යි 1යි 1ක් ඉතිරි 4යි 5යි 6යි ඊට පස්සේ 161යි ඒට උත්තරේ. B බලා ගන්න අපි 161යි උත්තර කරන 122. 161 නෙමෙයි අපි ගන්න 161 නෙමෙයි ඊළඟ 122යි 116යි එකතු කරන්නේ. 122යි. මේ දෙක එකතු වුණාම 8යි 3යි 2යි. 238 නම් D වල ගන්න 238යි. A වල 161යි D වල 238යි. ලේසි. අපි ඊළඟ 58 වෙනි ගානට යනවා. මේ ගණත් අපි මේ විදිහට රූප සටහනක් ගැන දීලා තියෙනවනේ A B C නගර තුන පිහිටුන රූප A දැක්කේ A සහ B අතර දුර කිලෝමීටර් 45කි A සහ C අතර දුර 161කි B සහ C අතර දුර ප්‍රමාණය කොහොමද කියලා අහනවා. එතකොට අපි A දන්නවා AB දීලා දෙනවා 45 කියන AB අපි 45 කියලා මෙහෙම ලියා ගන්නවා. කිලෝමීටර්. එතකොට
AC දුරක් දීලා තියෙනවා. AC දුර කියද? ඒ කියන්නේ මෙන්න මේ දුර. AC දුර 161ක් කියලා දීලා තියෙනවා. ඒ BC දුර හොයන්න අපේ ලේසි නේ. මේකෙන් මේක අඩු කරන් තියෙනවා. 161කින් අඩු කරනවා 45. 11න් මේ 5යි 9යි එතන තියෙනකොට 5න් 4ක් අඩු නම් 1යි 1යි වෙන කිලෝමීටර කියලා. කිලෝමීටර 116යි. කිලෝමීටර ගාන ලියන්න අමතක කරන්න එපා. කිලෝමීටර ප්‍රතිදාතිකයක් ලියන්න. හරි. ඊළඟ ගාන අපිට තියෙනවා පහදදී ඇති දැන්වීම් පූර්ව සිරින් පහත ප්‍රශ්න වල පිළිතුරු සපයන්න කියලා. වෛද්‍යවරයා සතියක් තුල රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන මුළු පැය ගන්න කීයද කියලා අහනවා. එතකොට මෙයා ඉරිදා දිනේ හැර කියලා තියෙනවා. එතකොට සතියේ සෑම දිනකම මෙන්න මේක වැදගත්. සතියේ සෑම දිනකම. උදේ එයාට මේ වෛද්‍ය මධ්‍යස්ථාන ඉන්නවා හවසක් තියෙනවා. උදේ ඉන්නවා කීයද පැය 9 ඉඳලා 1 දක්වා පැය 4ක්. පැය 4ක් ඉන්නවා. එතකොට හවස ඉන්නවා 2 ඉඳලා 5ට 2යි 3යි 4යි 5යි. පැය 3ක් ඉන්නවා. එතකොට දවසකට එයා පැය 7ක් ඉන්නවා. ඒ වගේ දින 6ක් තියෙනවා. එහෙනම් පැය කීයද? 4යි 42යි. පැය 42යි. ඊළඟ ගාන 60 වෙනි ගානට අපි යන්න ඕනම ළමයි පිරිසක් බංකුවක වාඩි වී සිටිති. මුල සිට ගණන් කළ විට කමල් 5 වෙනියාය. අග සිට ගණන් කළ විට කමල් 7 වෙනියාය. ඒ පේළියේ සිටින මුළු ළඟින් ගණන කීයද කියලා අහනවා. මේක අපි කරමු මේක නැත්නම් ලියලා මෙහෙම නැදගෙන හදා ගන්නත් පුළුවන්. ඉරි කැල්ලක් ගන්න නේද? මෙතන ඉන්න පේළිය 1යි 2යි 3යි 4යි 5 වෙනියට. මේ පැත්තෙන් ගණන් කරොත් ඉන්නවලු 7 වෙනියට නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 1යි 11යි. මෙන්න මෙයා තමයි 5 වෙනියටයි මේ පැත්තෙන් බලපුවම 5 වෙනියා මේ පැත්තෙන් බලපුවම 7 වෙනියා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. එහෙනම් කී දෙනෙක්ද? ළමයි ඔක්කොම 11ක් ඉන්නවා. මේ පිළිතුර ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ළමයි පහනේ තියෙන්නේ මෙතන ඉන්නවා 7යි. එහෙනම් 5යි 7යි අපි එකතු කරනවා. 5යි 7යි එකතු කරනවා 12යි. 12යි මේ දෙකම එකම නියෝජන නිසා එකක් අඩු කරනවා අපි. ඒතර උත්තරේ එනවා 11යි. නේද? මේ විදිහට මේකේ උත්තරේ ලාගා ගන්න පුළුවන් අපිට. හරි. ඊළඟ තියෙන කාණු කැපීම සඳහා පුද්ගලයන් 4 දිනකට දින 5ක් ගත වේ. එම කාණුව පුද්ගලයන් දෙදෙනෙකු විසින් කැපුවේ නම් උන්ට ඒ සඳහා ගත වූ කාලය සොයන්න. හරි. එතකොට කාණුවක් කැපීම මේක හදනකොට කාණුවක් කැපීම සඳහා පුද්ගලයන් 4 දිනකට දින 5ක්. එහෙනම් මේක 4 වැඩි කරනවා 5න්. කීයද? 5 4 20යි. ඒකල්ලා යන්නේ කවුද අය? දෙදෙනෙකුට නේ. දෙදෙනෙකුට හොයන්න නම් මේක දෙකෙන් බෙදෙනවා. 20 දෙකෙන් බෙදනම 10යි. එන උත්තරේ කීයද? 10 දෙනයි. 10 දෙනෙකු කියලා ගණන් හරි. ඊළඟ ගාන අපි 62 හදමු. පියදුර රථයක් හා රථයක යා හැකි ඉදිරියෙන් මදීන් සංඛ්‍යාව 3යි නම් 20 දෙනෙකුට යාමට පියදුර රථ කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා අහනවා. ඒකට අපි මේකදී කරන්නේ 20 බෙදනවා 3ෙන්. 20 3ෙන් බෙදුනම කීයද? 6යි. 6 වර 3 18යි. ඕන් දෙන්නේ ඉතිරි වෙලා ඉන්නවලු. එතකොට මේ 20 දෙනාටම වීල් කීයක් යනවද? වීල් 6ක් ඕන. නමුත් මෙතන මේ දෙන්නටත් යන වීල්යක් ඕනනේ නේද? එතකොට 6ට තව එකක් එකතු වෙනවා. එතකොට කීයද? අවශ්‍ය වෙන වීල් ගණන 7යි. අපි ඊළඟ ප්‍රශ්නෙත් කොහොමද යන්නේ? පහත භාග සංඛ්‍යාවල විශාලම භාගය තෝරන්න කියලා ඉන්නේ. ඊට පස්සේ මේක අපි හොයාගන්න නම් මේක අපිට මේ විදිහට හදාගන්න හොයාගන්න නැත්නම් දශම සංඛ්‍යා ලෙස පරිවර්තනය කරොත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විශාල නේද? දෙකෙන් එකේ භාගය කියන්නේ දශම ස්ථානක වුණාම 0.5යි. 10න් 3 කියන්නේ 0.3යි. 5න් 4 කියන්නේ 0.0 නේද? 0.45 8යි. ඒතකොට විශාලම
බිංදුව ඉස්සම 8 එනවා. එහෙනම් විශාලම භාගය මෙන්න මේ කියලා අපිට හිතා ගන්න පුළුවන් නේද? හරි. ඊට අපි ඊළඟ ප්‍රශ්නේ යනවා ළමයෙකුට දිනපතා උදේ සහ හවසට විස්කෝට 3 බැගින් කෑමට දෙනු ලැබේ. ඒ දිනපතා යාර උදේට 3යි හවසට 3ක් දෙනවා. ඒක විස්කෝටු 6ක් දෙනවා. නේද? ඒක විස්කෝටු පැකට්ටුවේ තියෙන්නේ 72යිලු. මේ සඳහා දින කීයක් සෑහෙනවද කියලා අහන්නේ. එහෙනම් මේ 72 බෙදෙනවා 6. 7ට 6 එක 6ට 7 එකයි කරකයි 6යි. එකක් ඉදිරි 12ට 6ව 2යි. දෙවරක් 6 12යි. එතකොට කීයක් සෑහෙනවද? 12යි නේ උත්තරේ. 12යි. හරි. අපි ඊළඟ ගානට යනවා 65 වෙනි ගානට. ක්‍රිකට් ක්‍රීඩකයන් 11 දෙනෙකු ජයග්‍රහණයෙන් පසු එකිනෙකා වැළඳ ගැනීම සිදු කරනු ලැබුවේ නම් ඔවුන් අතර සිදු වූ වැළඳ ගැනීම සංඛ්‍යාව කීයද කියලා අපෙන් අහනවා. එතකොට මේක හදනකොට ක්‍රීඩකයන් 11 දෙනායිනේ. එහෙනම් අපි 11න් අඩු කරනවා 1ක් 10යි. ඒ අඩු කරන්නේ නේද? මේ 11 දෙනාම කැරකිලා අතට දෙනකොට එකවරම එක්කෙනෙක් දෙපාරකට යන නිසා අපි එකක් අඩු කරලා ඒක 10යි. ඒ 10 වැඩි කරනවා ඒ 11යි පිරී සංඛ්‍යාව. එතකොට එනවා අපිට 110ක්. ඒ 110 අපි දෙනවා දෙකෙන්. එතකොට වැළඳ ගැනීම සිදු වෙනවා 55ක්. එහෙනම් උත්තරේ දෙවෙනි එක. නැත්තම් මේක මේ විදිහට හදන්න පුළුවන්. එකේ ඉඳලා අපි ගණන් කරන 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8 එකතු කිරීම 9 එකතු කිරීම 10 මේ ටික ඔක්කොම එකතු කරොත් ඒ 55ක් උත්තරේ එනවා. ඒ ක්‍රම දෙකටම හදා ගන්න පුළුවන්. හරි. ඊළඟ අපි ගාන හදමු. උපන්දින සාදයක තනි යාළුවන 4 දෙනෙකු ඕනෝන් අතට අත දීමේ සිදු කරන ලදී සිදු අතට අත දීම ප්‍රමාණය කියලා එකත් ඒ වගේ ගානක්. අපි එතකොට ඒකත් හදන්නේ මෙන්න 4න් එකක් අඩු කරනවා 3යි මෙන්න මේ 3යි වැඩි කරනවා 4න් 4ක් 3 12යි ඒක බෙදෙනවා 2න් එතකොට 6යි. උත්තරේ 6යි. හරි. ඊළඟ අපි 67 වෙනි ගාන බලමු. ඒක කීයේ ගාන පොඩි වෙනසක් වෙලා තියෙනවා මොකද්ද? මෙන්න මේ ගානෙම අනිත් පැත්ත නේද? අනිත් විදිහට අහලා තියෙන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැන් අපි අර ඉස්ස උඩ ගාන පෙර ගාන 66 වෙනි ගානේ අපි 4න් එකක් අඩු වෙන 4න් 3ක් අඩු වෙලා නේද? 4 එකක් අඩු වුණාම 3 වෙනවා. ඊට පස්සේ ඒක 3 දෙකෙන් වැඩි කරලා ඊට පස්සේ එන උත්තරේ දෙකෙන් බෙදන්නේ. දැන් මේකදී කරන්නේ මෙන්න මේ 21 අපි වැඩි කරනවා දෙකෙන්. 21 වැඩි කරනවා දෙකෙන් 42යි. මෙන්න මේ 42 හැදෙන අනුයාත සංඛ්‍යා දෙක. ඒ කියන්නේ එක ළඟ පිටලා තියෙන සංඛ්‍යා දෙක. සාමාන්‍යයෙන් අපි 6 වරක් 7 නේද? 6 වරක් 7 42යි. අනුයාත තියෙන්නේ මෙන්න මේ 7 තියෙන එක තමයි වැඩිපුර. මේ වැඩිපුර ලියලා සංඛ්‍යා මේ සංඛ්‍යා දෙකෙන් වැඩිම අගයේ තියෙන 7. එහෙනම් මේ 7 ගන්නවා. එහෙනම් මෙතන 7 තියෙන. එතකොට සබායි ක්‍රීඩකින් ගන්න 7යි. අපි මේක හරිද කියලා බලන්න අපි මේකේ අනිත් පැත්තට හදාගන්න පුළුවන්. 7 තියෙනවා 7න් එකක් අඩු කරනවා 6යි. 7න් එකක් අඩු කරනවා 6යි. 6 වැඩි කරනවා 7න් 42යි. 42 බෙදෙනවා 2න් 21යි. උත්තරේ එනවා නේද? එහෙනම් උත්තරේ 7 කියලා අපිට උත්තර කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි හදනවා කණ්ණාඩියකින් බැලුව විට පෙනෙන්නේ මේක ලේසි කියලා බලපුවාම එන්න මේ දෙවෙනි උත්තරේ එන්නේ. හරි. ඒක ඉරිදා දින 5 දිනත් අප්‍රේල් මාසයේ මේ ඉරිදා දිනවල එකතුවට ලැබිය හැකි වැඩිම අගය වන්නේ වැඩිම අගය වෙන්නේ ඉරිදා අප්‍රේල් මාසයේ ගණන් දින 5 දිනුත් ඉරිදා වන 80 තමයි වැඩිම තියෙන්නේ. ඔයාලට හදලා බලන්න පුළුවන්. හරි. අපි ඊළඟ 69 70 වෙනි ගානට යනවා. ඔව්. පුද්ගලයෙක් අඩි 20ක උස දීර්ඝසක් දිගේ ඉහළට නැගී ඔහු අඩි 4ක් ඉහළට නගින විට අඩි 2ක් නැවත පහළට ලිස්සයි. දීර්ඝසේ ඉහළ ඇති පොඩිය ගැනීමට ඔහු කොපමණ වාරයක් ඉහළ නැගීද? මේදී අපි කරන්නේ පොඩි සමීකරණයක් භාවිතා කරලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ මුළු උස තියෙනවා. මුළු උස අඩු කරනවා නේද? අපේක්ෂිත නැගින්න ඉහළ නගින
අඩි ගන්න අඩු කරනවා 22යි. ඒකල එයා සැබෑ ලෙස නේද ඉහළ නැංගාම දෙකක් පහළට බහිනවානේ. අන්න ඒ අඩි දෙක මෙතනින් බෙදෙනවා. 22 දෙකෙන් බෙදුනහම 11යි. අන්න 11ට අපි එකක් නැවත එකතු කරනවා. 11ට එකක් නම් 12යි. එහෙනම් උත්තරේ එන්නේ 12යි. මෙන්න මේ ක්‍රමය හොඳට මතක තියාගන්න. හරි. ඒ විදිහම තමයි ඊළඟ ගානක් තියෙන්නේ. රෝස ගසක සෑම දිනකම උදෑසනට රෝස මල් 4ක් පිපෙයි. එසේම සෑම දිනකම සවසට රෝස මල් 2ක් පූජා කිරීම සඳහා ගනී. ඒ කියන්නේ 4ක් පිපෙනකොට 2ක් ගන්නවා කියලා කියන්නේ. එම රෝස ගසේ එකවර රෝස මල් 4ක් දැකගත හැකි වන්නේ කිනම් දිනකද කියලා අහනවා. ඒ කියන්නේ දවසේද කියලා අහනවා. එතකොට මේක කරන්නේ මේ 8න් අපි 4 අඩු කරනවා. 8න් 4ක් අඩු කරනවා. ඒතර 4 එනවා. නේද? 4 බෙදෙනවා මෙන්න මේ දෙකක් පූජා කරන දානෙ දෙකෙන්. ඒතර උත්තරය අපි දෙනවා 2යි. ඒ දෙකට තව එකක් එකතු කරනවා 3යි. නම් දින 3කින් තමයි 8ක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ ගාන අපි හදමු. අම්මා දොඩම් අඹ හා ඇපල් වලට කැමතිය. අක්කා දොඩම් හා නාරං වලට කැමතිය. අයියා නාරං කෑමට පමණක් අකමැතියි. ඒතර අයියා අකමැති වෙන්නේ නාරං කන්න විතරයි. අනිත් ඔක්කොම කනවා කියලා අපි ඒකට හිතා ගන්න ඕනේ. ඊළඟ තාත්තා දොඩම් හා නාරං වලට කැමතියි. ඒ අනුව අපෙන් අහනවා සිව් දෙනාම කැමති මොනවද කියලා. මේ සිව් දෙනාම කැමති බැලුනොත් ඔයාලට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නේද? මෙතනදී වැඩි අයන්න දාන්න අම්මා ලියා ගන්න පුළුවන්. අම්මා කැමති දේවල් මෙතන ලියා ගන්න පුළුවන්. මොනවද අම්මා කැමති? දොඩම්, අඹ හා ඇපල් වලට. ඒක අක්කා දොඩම් හා නාරං. ඒතකොට දොඩම් කියලා දෙකක් ලියවෙනවා. අයියා නාරං කන්න කැමති නෑ. හැබැයි දොඩම් කන්න කැමතියි. ඒක අයියා දොඩම් කනවා. තාත්තා දොඩම් නාරං කැමතියි. තාත්තා දොඩම් කනවා. එහෙනම් මේ හතර දෙනාම කැමති ආහාරය තමයි දොඩම්. එතකොට දොඩම් හා නාරා යන පළතුරු දෙවර්ගයම කැමති කවුද කියලා අහනවා. එතකොට මෙතන මේ දොඩම් වලට නාරං වලට කන්න කැමති මේ අක්කා කැමති දොඩම් හා නාරං කන්න. තාත්තා දොඩම් හා නාරං වලට කැමති. එහෙනම් කවුද? තාත්තයි අක්කයි. තාත්තා අක්කා. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. අම්මා හා තාත්තා දිනාම කැමති පළතුරු වර්ගය මොනවද? දෙන්නම කැමති නේද? ඔක්කොම කැමති වෙන දොඩම්නේ. එහෙනම් ඒ දෙන්නත් කැමති දොඩම් නේද? එහෙනම් අම්මා සහ තාත්තා දිනාම කැමති පළතුරු වර්ගයක් වෙන්න ඕනේ. මෙතන මොකද්ද? දොඩම් කියලා එන්න ඕනේ. දොඩම්. හරි ඊළඟ ගාන ලේසි නේද? මේ පාසලට වසර 50ක් පිරීම විශ්වයට සහභාගී වන විට මට අවුරුදු 16යිලු. එහෙනම් අවුරුදු 50 සපින්නකොට 16යිලු. ඊට පස්සේ පාසලට අවුරුදු 16ක් පිරීම විට මාගේ වයස කීයද කියලා අහනවා. වසර 100ක්. එහෙනම් මේ 100න් 50 වුණාම 50යි. ඒ 50 තමයි මෙතෙන් එකතු වෙන්නේ. 16ට 50 එකතු වුණාම කීයද? 16ට 50 එකතු වුණාම 6.1යි 6යි. ඒක කීයද? 66යි. ඒතර මගේ වයස අවුරුදු කීයද? 66යි. ඒගේ පියා බීගේ පුතා නම් ඒ නැමැත්තා බීගේ කවුද? ඒ කියන්නේ තාත්තා කියන්නේ 100. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යන් 78 වෙනි ප්‍රශ්නෙට. අයියා සහ මගේ වයස එකතු අවුරුදු 30යි. අයියා මට වඩා අවුරුදු 8කින් වැඩි මාල් නම් අයියාගේ වයස කීයද කියලා අහන්නේ. එතකොට අපි බලනවා මෙන්න මේ වැඩි ගානේ 30. මෙන්න මේ 30න් අවුරුදු 8 අඩු කරනවා. 30න් 8ක් අඩු වුණාම 22යි. ඒ 22 බෙදෙනවා දෙකෙන්. එතකොට 11යි. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ 11ට එකතු කරනවා මෙන්න මේ අයියට වඩා වැඩි මේ මල්ලිට වඩා අයියා අවුරුදු 8කින් වැඩි කියලා. එහෙනම් මේ 11 මේක එකතු කරනවා 19යි. 11යි 8යි එකතු වුණාම 19. එහෙනම් අයියාගේ වයස 19යි මල්ලිගේ වයස 11යි. 19 11යි 30ක් වෙනවා නේද? එහෙනම් අයියාගේ වයස අවුරුදු 19. මෙතන බලන්න තරුචියේ වයස අවුරුදු 6යි. අසිනිගේ වයස අවුරුදු 15ක. අසිනිගේ වයස තරුචිගේ වයසෙන් දෙගුණයක් වෙන විට මාගේ වයස සොයන්න කියලා කියනවා. මාගේ වයස කියන්නේ මෙතන තරුචිගේ වයස. එහෙනම් මොකද්ද තරුචිගේ වයස හොයන්නේ කොහොමද? තරුචිට මෙන්න මේ ලියා ගන්නවා. 6 15. එයාට 7 එනකොට 16යි. 8 වෙනකොට 17යි. 9 වෙනකොට 18යි. ඕ 9 දෙගුණේ කීයද?
මේ දෙගුණේ 18. එහෙනම් මෙන්න උත්තරේ වයස දෙගුණයක් වෙනකොට මෙයාට වයස කීයද? අවුරුදු 9යි. දැන් තුන්වෙනි උත්තරේ. හරි. මෙතන කොටුව මෙන්න මේ විදිහට පැත්තක දිග මීටර 5ක් වෙනවා. මේ පැත්තෙත් 5යි. එතකොට මේක කොටු 5කට බෙදෙනවා. මේ පැත්තත් 5කට බෙදෙනවා. එතකොට 5 කරක් 5 25යි. 25 ඒවා 5ක් එකතුනාම 125ක් වෙනවා. ඊළඟ ගානට 81 වෙනි ගානට සංඛ්‍යා දෙකක එකතු 60ක වෙනස 44 වෙන සංඛ්‍යා දෙක වන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට අපි 60 එන්නත් ඕන වෙනස 44 වෙන්නත් ඕන. එහෙනම් බැලුවල්මට අපි පේනවා එකතු කරලා බලනවා. දැන් මේ දෙකත් 42යි 18යි එකතු කරාම 60 වෙනවා. 60 වුණාට වෙනස වෙනවද 44ක් නැහැ. මේ දෙක 36 20ත් 60 වුණාට වෙනස 8 එන්නේ නැහැ. ඒ කියන්නේ 44ක් එන්නේ. නමුත් 52කින් 8යි එකතු කරාම 60යි. 52කින් 8ක් අඩු නම් 44. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ එන්නේ. හරි. ඊළඟට ගානත් අර පාද ගානම තමයි නේද? පාද ගාන දෙකෙන් බෙදා සතුන් ගන්න අඩු කරන්න. ඒකට ලැබෙන සීපාවෙන් උන් පැනලා අල්ලගන්න නේද? ඒ සින්දුවට නේද? ඒ කවියට ඔයාලා හදුවා නම් මේකට උත්තරේ ගන්න පුළුවන්. මොකද්ද පාද ගාන දෙකෙන් බෙදුවා? ඒ කියන්නේ 11යි. ඒ 11න් අඩු කරන සතුන් ගන්න අඩු කරපුවාම එනවා සීපාවුන් ගන්න. සීපාවුන් කියන්නේ වං ඉස්සලම් පදකේ සීපාවුන් කියන්නේ කකුල් හතරේ කට්ටය සීපාවුන් දෙන්නෙක් වෙනවා. ඊට පස්සේ සීපාවු දෙන්නෙක් වෙනවා කියන්නේ මෙන්න මේ 9න් මේ දෙක අඩු කරපුවාම 7යි. එහෙනම් පාද දෙකේ කට්ටේ 7 දෙනෙක් වෙන. එහෙනම් කුකුලන් 7යි. කුකුලන් 7යි. එළුවන් දෙන්නයි. එහෙනම් උත්තරේ ඉන්නේ දෙවෙනි එක. ඊළඟ මිනිස්සු 5 දෙනෙකුට කානුවක් ලැබෙන දින 4ක් ගත වේ. එම දුර ප්‍රමාණය දින දෙකකින් අවසන් කිරීම විසින් කීයක් අවශ්‍ය වේද කියලා. මේ ප්‍රශ්නේ උඩට තිබ්බා 5 වරක් 4 20යි 20 දෙකෙන් බෙදාම 10යි. උත්තරේ දෙවෙනි එක. හරි. ඊළඟ අපි 84 වෙනි ගානට යන් සියවස තියෙන්නේ. මෙතන අපි බිඳුවක් දාගත්තත් කමක් නැහැ. නැත්තම් 5 වෙනි සියවසේ කියන්නේ අපි එකක් එකතු කරනවා. මෙතන 35 කියන්නේ අපි එකක් එකතු කළා. එතකොට උත්තරේට එන්නේ අපිට දන්නවා ලේසි ඉවරටලා මේ සියවස් ගැන හොඳට දන්නවා. ඒ නිසා 6 වෙනි සියවසේ 3 වෙනි දශකයේ කියලා තමයි එන්නේ නේද? තුන්වෙනි උත්තරේ. ඊළඟ බලන්නකෝ හරිදු ළඟ අඹ ගෙඩි ප්‍රමාණයෙන් දෙගුණයක් දස් ලැබී ඇත. ගස් ගොඩවල් දෙකක් ඇති අඹ හා ගස් ලැබූ ගෙඩි වල එකතුව 750කි. ඒ අනුව ගස් ලැබූ ගෙඩි ප්‍රමාණය වන්නේ කියලා අහලා තියෙනවා. ඒතකොට දීපිතේ මෙන්න මේ ගාන හදනකොට නේද අපිට අනුපාත ගානක් කියන්නේ නෑ 1ට 2 අනුපාත වගේ නේද 1යි 2 වගේ. එහෙනම් මෙන්න මේ අනුපාත ගානදී මේ ගණන් දෙක එකතු වෙනවා මෙතන 3ක් වෙනවා. ඒතකොට 3න් 1යි 3න් 2ක් වෙනවා නේද? 3න් 1ක් කියන්නේ කීයද 750න් 3න් 1ක් කියන්නේ 750 3න් බෙදලා එකෙන් වැඩි කරනවා. ඒකට 250ක් එනවා. 250 එක කියන්නේ 250. 3න් 1 කියන්නේ 250යි. එතකොට 3න් 2 කියන්නේ 250 දෙයක් කියන්නේ 500යි. ඒකට ගස් ළම ගෙඩි කියන ගාන කීයද? 500ක් වෙනවා. හරි. ඊළඟ ගාන අපි 86 වෙන ගාන ටැංකියක ධාරිතාව ලීටර 20ක තරුක වරකට ලීටර 8 බැගින් ගමමින් එම ටැංකියට ජලය පුරවයි. කෑම වාරයකම පසු ඌගේ මල්ලේ 4 බැගින් ජලය ඉවතට ගනී. මුලින්ම ටැංකියේ ජලය පිරෙන්නේ මෙතන තරුක. මෙතන තරුක කියලා නිවුරු දෙන්න ඕන. තරුක කීවර ජල දැමුද කියලා අහනවා. ඒතකොට මොකද්ද මේක කියන්නේ? මේ 20න් අපි ඉස්සර ගාන හැදුවා නේද? මේකත් අර අපි ඉස්සරකේ 20 ගහේ නගිනවා ඒ වගේ ගානේ මේකත් ඒ 20න් අඩු කරනවා 8ක් 12යි නේද? 12 බෙදෙනවා 4න් 3යි ඒ 3 දෙකක් එකතු කරනවා 4යි. එහෙනම් උත්තරේ 4. ඊළඟට හරිම ලේසි 87 වෙනි ගානක් කිලෝමීටර් 32 4 එකක් පයින්ද 4 දෙකක් බසෙන්ද
ගමන් කළේ සංදීප තව කොපමණ දුරක් යාමට තිබේද කියලා අහලා තියෙනවා. එතකොට හතරෙන් දෙක ගිහලා හතරෙන් එක්ක ගිහිල්ලා. එතකොට මේ ගාන ඔයාලට දන්නවා මෙන්න රවුමක් ඇතුලත් හදා ගන්න පුළුවන්. මේ විදිහට හතරෙන් බෙදාවුවා නම් හතරෙන් එකක් ගිහිලා කියනවලු බසයෙන් මේ පයින් බසයෙන් හතරෙන් දෙකක් කියන්නේ මේ දෙකක් ගිහිලා කියනවලු බසයෙන්. එතකොට හතරෙන් එකක් තමයි යන්න තියෙන්නේ නේද? එතකොට අපි බලන මේ 32 බෙදා ගන්නවා හතරට. 32 හතරට බෙදනවා කියන්නේ 8යි. 8යි 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 8යි. එහෙනම් 8යි 8යි මෙතන 8යි. මෙතන 8 8යි 16යි. එහෙනම් මෙතන හතරක් ඉක්‍රියාවක්. එහෙනම් එයාට තව පයි යන්න ඒ කියන්නේ මේ සංදීපට තව කොච්චර දුරක් යන්න ඕනද? කිලෝමීටර 8ක් යන්න තියෙනවා. හරි. ඊළඟ ගාන 88 වෙනි ගාන කිසියම් සංඛ්‍යාවක් සිතූ මනීෂ එය දෙකෙන් ගුණ කර පහක් එකතු කර පහෙන් බෙදා ලැබෙන පිළිතුරෙන් දෙකක් අඩු කළ විට 3 ලැබුණු බව පවසයි. ඔහු සිතූ සංඛ්‍යාව කීයද? එතකොට මේ සිතන ඔයාලා ඉලක්කම් ලියනකොට අපි දන්නවා සිතූ සංඛ්‍යාව අපි දන්නේ නැහැ නේ. එහෙනම් ඉරි කැල්ලක් ගහගෙන ඉතුරු ගණිත කර්ම ටික අපි ලියා ගන්න. මොකද්ද? දෙකෙන් ගුණ කර. ඒ සංඛ්‍යාව එයා වැඩි කරනවලු දෙකෙන්. ඊට පස්සේ එයා එකතු කරනවලු 5ක්. ඒකලා බෙදනවලු අයෙත් 5න්. ලැබෙන පිළිතුරු දෙකක් අඩු කරනවලු. ඒ ලැබ පිළිතුරෙන් දෙකක් අඩු කරනවලු. ඊතර උත්තරය යාර එනවලු 3. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ ගාන කීයද කියලා. එයා සිතූ ගාන. ඒක අපි මේක ආදේශ ගානක් සංඛ්‍යා ආදේශ කරලා හදා ගන්නත් පුළුවන් නේද? අපි ඒතර 5 දාගෙන බලන්න 5 2 10යි. 10න් 5යි 15යි. 15 දෙකේ ලියනවා 3යි. 3ෙන් දෙකක් වුණාම එක එන්නේ නැහැ. එහෙනම් අපි 10 දාගන්නවා. 10 වරක් 2 20යි. 20යි 5 25. 25 5ෙන් බෙදුනා 5යි. ඒ 5න් දෙකක් වුණා 3. එනවනේ උත්තරේ. එහෙනම් උත්තරේ මෙතන අපි හිතන්න ඕනේ 10. එහෙනම් මනිට හිතුවේ මොකද්ද? 10යි. විද්‍යාසන පාසල යන විට ලක්ෂ්මීගේ සෙවණැල්ල ඇයගේ වම් අත පැත්තට වැටී තිබුණේ. ඇය ගමන් කළ දිශාව කුමක්ද කියලා. ඒක අපි දන්නා මෙතන ඔයාලා උපාලි ඊළඟ නැවිදීන් ගන්න විදිහ බලා වරින් කියලා ගන්නවා නේද? දා නෑ දා ඊළඟ ඉහින් නීග නේද? දැන් මෙන්න නැගිටිරින් තමයි හිරි පායන්නේ. හේවණැල්ල වැටලා තියෙන කිව්වේ කොහොටද? වම් අත පැත්තට. ඔයාලා මේක මකණයක් උපයෝග කරගෙන හරවා ගන්න හදා ගන්නත් පුළුවන්. නේද? එතකොට මේ හේවණැල්ල මේ කරනකොට එතකොට අපි දන්නවා අපි ගණන් කරන්නේ දිශාව මොකක්ද කියලා. මේ පැත්තට වැටෙනවා කියන්නේ ඉගේ වරුවේ අපි ගමන් කරන්නේ මෙන්න මේ උතුරු දිශාවට. හේවණැල්ල වම් පැත්තට වැටෙනවා නම් අපි ගමන් කරන්නේ උතුරු දිශාවට. උතුරු දිශාව. හරි. ඊළඟ ගාන හරි ලේසි ගාන මේ රූපය අඳුර කර දශම සංඛ්‍යාව කියන්නේ 10න් පංගුවක්. එහෙනම් මේක අපි මේ විදිහට මේ බෙදෙනවා. එතකොට මේක 10න් 2යි. 10න් 2ක් කියන්නේ 10න් 2ක් කියන්නේ 0.2ක්. හරි. ඊට පස්සේ අපිට තියෙනවා රූපය ඇසුරින් පහත දී ඇති ප්‍රශ්න වල පිළිතුරු යන. මෙන්න රූපය ඇසුරු කරගෙන පාට කළ කොටස භාගයක් ලෙස ලියන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 10න් 6යි 10න් 6යි පාට නොකළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ. පාට නොකළ කොටස අපිට එනවා 1 2 3 4 0.4. එතකොට සෑම කුඩා කොටුවකම දෙක එකක් වෙනවලු සෙන්ටිමීටර. පාට කොළ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කියලා අහනවා. එතකොට පාට අපෙන් අහන්නේ පාට කළ කොටසේ. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට 6ක් කියන්නේ සම්පූර්ණම කොටු 6ක් නේ. එහෙනම් 6ක් කියන්නේ ඒකේ භාගය. ඒ කියන්නේ 3යි. 3යි වර්ග සෙන්ටිමීටර. අපි ඊළඟ 94 වෙනි ගානට යනවා. ඒක ලේසි ප්‍රශ්නයක්. ඝනකරාමයෙන් කණ්ණාඩියෙන් බලපුවම අපිට පේන්නේ මෙන්න මේ රූපේ තමයි පේන්නේ. 1 2 3 4 කියලා මේ පැත්තට කණ්ණාඩිය අල්ලපුවාම. දර්ශන ජාලය මේ පැත්තට අල්ලපුවාම මෙතන ඉඳලා පේනවා 1 පේනවා. මෙතන වුණ 2ක් පේනවා. මෙතන 3ක් පේනවා. මෙතන වෙන 4ක් පේනවා. එතකොට මේක තමයි පේන්නේ. ඊළඟ C අකුර D අකුර යන ඉංග්‍රීසි අකුර තුන මොන්ට බලන කණ්ණාඩියක් ඉදිරියේ ඇල්ලූ විට ඉන් එක් අකුරක් වෙනත් අකුර ඉංග්‍රීසි අකුරක් ලෙස
කණ්ණාඩිය තුලින් පේන එක. එකක් අකුරක් වෙනත් ඉංග්‍රීසි අකුරක් අතර පේන්නේ. එහෙනම් ඒක පේන්නේ මොකද්ද? මෙන්න මේ B අකුර D අකුර බවට පේනවා. එහෙනම් උත්තරේ එන්නේ B අකුර. B අකුර. හරි. ඊට පස්සේ අඹ ගසක කුරුල්ලන් ගණන 96 වෙනි ගාන. අඹ ගසක කුරුල්ලන් 28ක් ද කජු ගසක කුරුල්ලන් 22ක් ද සිටිවි. අඹ ගසෙන් යම් කුරුල්ලන් ප්‍රමාණයක් කජු ගසට ඉගිලී ගිය පසු ගස් දෙකේම සිටින කුරුල්ලන් ගණන සමාන වේ. අඹ ගසෙන් කජු ගසට ඉගිලී ගිය කුරුල්ලන් ගණන කීයද කියලා අපෙන් අහන්නේ. මේ ප්‍රශ්නේ ක්‍රම දෙකකට වගේ හදා ගන්න පුළුවන්. ඔයාලට ඕන මේ 28යි මේ 22යි එකතු කරගන්න පුළුවන්. එතකොට වෙනවා 50. 50 දෙකෙන් බෙදුනහම 25ක් එනවා. 50 දෙකෙන් බෙදුනහම 25ක් එනවා. එතකොට එක අත්තක 25ක් ඉන්න ඕනේ. අනිත් අත්තේ 25ක් ඉන්න ඕනේ. දැන් අපි දන්න එක අත්තක මේ 28ක් ඉන්නවා. එහෙනම් මේ 28න් 25 ගානම 3යි. නේද? එතකොට මෙන්න මේ 3 දෙනෙක් තමයි එහා පැත්තට යන්න ඕනේ. නේද? මේ 3 දෙනා මේ පැත්තට ආපුවා 22කට 3ක් එකතු වුණා 25. එතකොට මේ 25 මේ අත්තේ 25යි මේ අත්තේ 25යි අත් දෙකම සමානයි. එහෙනම් කී දෙනෙක්ද ගිහිල්ලා යන්නේ? 3 දෙනෙක් ගිහිල්ලා යන්නේ. එහෙනම් 3 වෙනි උත්තරේ එන්නේ. හරි. ඊළඟ තියෙන 97 වෙනි ගාන මේ වගුවක් දීලා නේද? වට තුනකදී ක්‍රීඩකයන් 5 දෙනෙක් ක්‍රීඩා කළ අයුරු පහත දැක්කේ කියලා. ඊට පස්සේ පළවෙනි වටේ දෙවෙනි වටේ තුන්වෙනි වටේ තියෙනවා. ඊට පස්සේ අපි බලන මුළු තරගයේදී හොඳින් ක්‍රීඩා කර ඇත්තේ කවුද කියලා. එතකොට මෙන්න මේ හොඳයි ධන ප්ලස් තියෙනවා. සාමාන්‍ය 0 නැත බිඳුව දුර්වලයි කියන්නේ මයිනස් එක ඍණ එක තියෙනවා. එතකොට මේකේ හොඳටම ක්‍රීඩා කරලා තියෙන මෙන්න මේ ප්ලස් 2යි බිඳුවයි සාමාන්‍ය අරන් තියෙන මෙන්න මේ තරුෂි. තරුෂි තමයි 97 පිළිතුර 98 තරගයේ ත්‍රිශූල වඩා හොඳින් ක්‍රීඩා කර ඇත්තේ කවුද? එතකොට බලන්න හොඳටම තරගයේ ත්‍රිශූලට වඩා හොඳට ත්‍රිශූල බලන්න මේ ත්‍රිශූල මොකද්ද දුර්වලයි සාමාන්‍යයි ඊට පස්සේ හොඳයි නේද? එයාට වඩා තව කවුද ඉන්නේ ඉස්සරහින්? එයාට වඩා ඉන්න දැන් මෙතන ගත්තාම දුර්වලයි නේද? මෙතන සාමාන්‍යයි මෙතන හොඳයි. එතකොට මේ දෙකම එකයි. එතකොට මෙයාට වඩා තව වැඩියෙන් ඉන්නේ කවුද? මෙයා හොඳයිද සාමාන්‍ය. මෙතන දෙනක මෙතන හොඳයි මෙතන මෙයා දුර්වලයි කියලා තියෙනවා. එහෙනම් මෙයාට වඩා මෙයා වැඩි. එහෙනම් දෙතික තමයි අරයට වඩා වැඩියෙන් ඉන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා පැත්තක දිග මීටර 6ක් වන සංකල්පයක් දිග හැර සමපාද ත්‍රිකෝණයක් සාධන ලදී. ත්‍රිකෝණයේ එක් පාදයක දිග වන්නේ කුමක්ද කියලා අහනවා. අපි එතකොට දැනගන්නවා පාද 4ක් තියෙනවා සම චතුරස්‍රයේ නේද? එතකොට මේ ගානදී අපි පැති 6ක් නේ නම් සමචතුරස්‍රය ඇඳ ගන්න මේ සමචතුරස්‍රය මේ පැත්තත් 6යි මේ පැත්තත් 6යි මේ පැත්තත් 6යි මේ පැත්තත් 6යි. ඒක 6 වරක් 6 6යි 6යි 12යි 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 24. ඒක අපි දන්නවා 24ක් කියලා. නේද? මීටර 24ක් ඕන සමචතුරස්‍රය කියන්නේ මේ පටියක දිග. පටියෙන් හදලා තියෙන්නේ. ඒක දිග ඇරියාම මීටර 24ක් වෙනවා. ඒ 24 සමපාද කියන්නේ පාද 3යි දිග පුතේ. ඒ කියන්නේ සමපාද කියන්නේ ත්‍රිකෝණයට පාද 3යි සමපාද කියන්නේ පාද 3ම සමානයි. මේ විදිහට සමානයි. එතකොට දී සමාන වෙන්නේ සමාන වෙනවා පාද 3ම. එතකොට මේක 24 3ෙන් බෙදෙනවා. එතකොට උත්තරේ නිකන් වෙනවා 8 කියලා නේද? 8 වරක් තියෙන 24නේ. එහෙනම් මේ 8 තියෙන මීටර 8 තමයි උත්තරේ. ඔව්. ඊළඟ අපේ අවසාන ගාන නේද? අවසාන ගාන අපි හදන්න යම්. පෙළෙන්සලක සැමන්ටින් අසුර ඇත්තේ උඩම තට්ටුවේ අංක 1ද යටම තට්ටුවේ අංක 7ද වනසේ ත්‍රිකෝණාකාර හැඩයටය. එහි ඇති සැමන්ටින් ගන්න කීයද කියලා අපෙන් අහනවා. ඒතකොට අපි දන්නවා මේක හදන ක්‍රම දෙකකට හදා ගන්න පුළුවන්. මම පළවෙනි ක්‍රමයේ වලට කියලා දෙන්නම්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේ කියලා දෙන්නම්. ඊට පස්සේ පළවෙනි ක්‍රමයේ තමයි මේකේ මෙන්න වෙනතලේ තියෙන තට්ටු 7නේ. තට්ටු 4ට යනකල් 1 2 3 4 5 6 7 කියලා ලියා ගන්න. ඊට පස්සේ මොකද මේ ඔක්කොම එකට එකතු කරන්නේ. එතකොට ඔක්කොම එකතු කරපුවාම උත්තරේ එනවා 15යි 6යි 21යි 28ක් එනවා. නේද? මේ පළවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමය බලමු අපි. දෙවෙනි ක්‍රමය. මොකක්ද දෙවෙනි ක්‍රමය කියන්නේ? මෙන්න මේ 7 තියෙනවානේ. 4 ඉස්සරහින් සංඛ්‍යාවෙන් වැඩි කරනවා. 7 8ෙන් වැඩි කරනවා. 7ක් 8 කියද 56යි.
ඒක බෙදෙනවා දෙකෙන්. එතකොට කීයද 28යි. ඔයාලා 28යි. ඔය 28 කියන්නේ දෙවෙනි උත්තරේ. 28 කියන්නේ දෙවෙනි උත්තරේ. එතකොට ඔයාලා මේ ක්‍රම දෙකෙන් පහසු ක්‍රමය තෝරගෙන ගණිත ගැටලු නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපේ සම්මන්ත්‍රණයේ ප්‍රශ්න 100 අපි සාකච්ඡා කරලා ඉවරයි. නැවත අපි දෙවන සම්මන්ත්‍රණයෙන් හම් වෙනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.